අයිබෝවන් සියලු දෙනාටම ටෙලිකොම් ආයතනයත් සමග තරුණ සත්වයින්ගේ සංගමේ පැරැන්නෝ කියලා මට ආරංචි වුණේ. බොහොමයක් සහභාගී වෙලා මේකට මේ ගෙන යන වැඩසටහන හුඟක්ම සතුටින් ආමන්ත්‍රණය කරන්න ලැබීම වාග්යක් හදනවා. බොහෝ දෙනෙක් නොදන්නවා ඇති 1972 තරුණ සත්වයින්ගේ සංගමේ සෑදීමේදී අපි උද්‍යෝගයෙන් ඒකට කටයුතු කරලා දෙසැම්බර් මාසයේ 4 වෙනිදා 1972 තරුණ සත්වේදී සංගමයේ පළවෙනි දේශනය කෙරුවේ මමයි. සත්ව උද්‍යානයේ මෙඩිකල් සෙක්ෂන් එකේ අපි ඒක පැවැත්වුවේ මිස්ටර් එලින්ඩි ඇල්විස් මහතාගේ පුරෝගාමීත්වයෙන් ප්‍රධානත්වයෙන් අපිට මේ දේ කරන්න හැකියාව ලැබුණා. ඒ එතනින් පටන් ගත්ත ගමන මම හිතන්නේ බොහොම සාර්ථකව තරුණ සත්වේදීන් කරගෙන යනවා. ඒ වගේම ඒකට බැඳුණු අතීතයේ හිටපු ඒ පුරෝගාමී පුද්ගලයන් වයසට ගියත් තවමත් බැඳිලා ක්‍රියාත්මක කරන එක ගැන මම හිතන්නේ සතුටට කරුණක් වෙන්න ඕනේ. හරි, අද මේ වැඩසටහනේ ලෝක ජෛව විවිධත්ව දිනයට සම්බන්ධ කරලා කරන නිසා කොවිඩ් හා වර්තමාන නැත්නම් අනාගත සමාවෙන්න අනාගත සංරක්ෂණ අභියෝග ගැන කතා කරන්න ප්‍රථමයෙන් පොඩ්ඩක් ඒක ගැන සඳහන් කරනවා. ස්ලයිඩ්ස් සියල්ලක්ම වගේ තියෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. ඒ වුණාට මම දේශනේ සිංහලෙන් ඉංග්‍රීසියෙන් දෙකම මික්ස් කරලා කරනවා. පුළුවන් තරම් දුරට සිංහලෙන් කරන්න බලාපොරොත්තු වෙනවා. නැවතත් ආයුබෝවන්. අද අපිට තේමාව තිබුණේ COVID-19 සහ අනාගත සංරක්ෂණ අභියෝග කියන එක. ඒ වුණාට 22 ඊයේ දවසේ ලෝක ජෛව විවිධත්ව දිනය වූ නිසා ඒකත් එක්ක මේක සමගාමී කරලා ලංකාවේ ක්‍රියාවලිය හැටියට හඳුන්වා ගන්නට උත්සාහ කරපු නිසා ඒකට දායක වෙනවා. එතකොට මේ වසරේ තේමාව විලා තිබුණේ අපි ප්‍රශ්නේ කොටස්කරුවන් කියන එක we are part of the solution for nature කියන එක තමයි තිබුණේ. ඉතින් ඒකට ඉස්සෙල්ලා මම මුලින්ම පොඩි චූටි හැඳින්වීමක් දෙන්න ඕන. ජෛව විවිධත්ව දිනය කියන එක මූලාරම්භයට පසුතලයේ බොහෝම ඈත යන එකක්. 1981 තමයි ජීව විද්‍යාත්මක කරුණු ගැන ජීව විවිධත්වය ගැන සාකච්ඡා වුණේ IUCN 15 වෙනි ජෙනරල් ඇසෙම්බලි එකේදී. එදා අපිට ජෛව විවිධත්ව කියන වචනයක් තිබ්බේ නැහැ. සහභාගී වීමට මට වාසනාව ලැබුණා. අපි කතා කෙරුවේ ජෛව මංකොල්ල සහ ජෛව උකහා ගැනීම සහ ජෛව ද්‍රව්‍ය සංවර්ධිත රටවල් පාවිච්චි කරලා මුදල් උපයාගෙන කරන වෙනස නැත්නම් ඒ ක්‍රියාවලියට විරුද්ධව යමක් විය යුතුයි යන පදනම උඩ තමයි සාකච්ඡා වුණේ. පසුව ඒ සාකච්ඡාව ටිකක් දුරදිග යන නිසා රාජ්‍ය නොවන තාන්ත්‍රය තුලින්ම පමණක් මේ කාර්යය ඉටු වීමට නොහැකි යන අවබෝධය ලැබුණු නිසා එය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පරිසර වැඩසටහනට බාර දෙන්න සිද්ධ වුණා. ඒ අනුව ඒ අය ඒක සාකච්ඡාවට ලක් කරලා 1987 යම්කිසි ලේඛනයක් ඉදිරිපත් කරලා ඒ අනුව ජෛව විවිධත්වය කියන වචනේ ඒ වෙනකොට ගොනු වුණා. 1986 තමයි අපි දන්නවා ජෛව විවිධත්වය කියන වචනේ ගොනු වෙන්නේ. biological diversity කියන එක biodiversity වෙනවා. අපි ඉතින් සිංහලෙන් ඒක ජෛව විවිධත්වය කියලා යොදාගෙන පාවිච්චි කරනවා. ඒකට ඒ ගොනු වීමේ ප්‍රතිඵලයක් නිසා ඒක ක්‍රියාකාරී වෙලා ඒක ගැඹුර සහ ඒකට අවශ්‍ය කරන සමමුතියක් සකස් කිරීමට ඕනයි කියන පදනම යටතේ ජෛව විවිධත්ව සමමුතියක ආකෘතීන් සකස් කරලා 1992 මැයි මාසයේ 22 වෙනිදා ඒක නයිරෝබි වල අනුමත කරගෙන අවසානයේදී ජූනි මාසයේ 1992 අත්සන් කිරීම සඳහා ඉදිරිපත් වෙනවා 1992 රියෝ ඩි ජෙනේරෝ වලදී. එතකොට මේ ක්‍රියාවලිය හරහා අපිට අද ජෛව විවිධත්ව දිනයක් තියෙනවා. ඔය 22 එන්නේ මේ සාකච්ඡාවට හේතු වූ මුල්ම නයිරෝබි නගරයේදී ඒ සමමුතියේ මුල් පූර්ණ ආකෘතිය අනුමත වුණු
නිසායි. නමුත් ඒකේ යම්කිසි ප්‍රශ්නයක් තිබුණා. ඒ ප්‍රශ්නය निराකරණය වුණේ රියෝ ඩි ජෙනේරෝ නගරයේදී පැය 4ක කාල වෙනසක් තිබුණු නිසා ඇමරිකා රජය මුලින්ම කිසිසේත්ම මේ සම්මුතියට එකඟතාවයක් දැක්වුවේ නැහැ. නමුත් අපිට හැකි වුණා අවසාන මොහොතේ ඒ එකට අපි කියනවා green light එහෙම නැත්නම් they gave us the green light. ඒ නිසා ඒකේ අනුව රියෝ වලදී අනුමත කරගන්න අවකාශ ලැබුණා. ඒකට ප්‍රධාන හේතුවක් වුණේ මේ ජෛව විවිධත්වය කියන එක ස්වෛරී සම්පතක්ද පොදු සම්පතක්ද කියන ගැටුම උඩ. අද අපි දන්නවා ජෛව විවිධත්වය කියන්නේ ස්වෛරී සම්පතක්, sovereign asset, not a common asset. නමුත් ඒ සම්මුතිය සැකසීමේදී ස්වෛරී වුණත් මානව හිතකාමී ක්‍රියාවලියන් සඳහා එය ලබා දීමේ බැඳීමකුත් තියෙනවා. ඉතින් මේක අමුතු විදිහේ සම්මුතියක් වුණා. අපි ඒකේ පසුතලය මම දැනගෙන හිටපු නිසා මට 1989 වනජීවි වන සත්ව සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක හැටියට පත් වූ අවස්ථාවේදී දෙපාර්තමේන්තුවේ නම වෙනස් කරගෙන අපි ඒ සඳහා තේමාවක් ඉදිරිපත් කෙරුවා. වනජීවීන් අපේ ජීවයයි කියන තේමාව. ඒක ඉතින් ඒ කාලේ වෙන තෙක් පැවතුණා. ඊට පස්සේ ඒක ඉතින් වැඩි පාවිච්චි වුණේ නැහැ. නමුත් මේ වචන මේ විදිහට යෙදුනේ මොකද අපිට බයෝඩයිවර්සිටි කන්සර්වේෂන් ඩිපාර්ට්මන්ට් එකක් ලංකාවේ තිබුණේ නැහැ. නමුත් වනජීවී වනසත්ව නෙවෙයි වනජීවීන් සමස්තයක් හැටියට ජෛව විවිධත්ව නිරූපණයක් හැටියට අරගෙන ඒකට සමවෙන විදිහට wildlife is our life කියන තේමාව ගත්තා. ඒකම ඔයගොල්ලෝ දන්නවා ඇති 1990 අපි වනජීවී ප්‍රතිපත්තියක් රජය විසින් අනුමත කරගත්තා. ඒ අනුමත කරගත්ත වනජීවී ප්‍රතිපත්තියේ ප්‍රධාන අංග තුනම ක්‍රියාවලියන් අංග තුනම ජෛව විවිධත්ව සමමුතියට අනුකූල වෙන ආකාරයටම පූර්වව හදාගෙන තිබුණේ කලින්. We had it done in advance to the convention and that was a great achievement. ඊට පස්සේ නැවත වතාවක් අපිට wildlife biodiversity දැන් හුඟක් ප්‍රගති වෙලා තිබුණ නිසා 2013 18 කාලේ අපි නැවතත් වනජීවී දෙපාර්තමේන්තුවත් එක්කම සහභාගී වෙන්න අවකාශයක් ලැබුණා. ඒ වකවානු විදිහ නැවතත් අපි තේමා කරගත්තා wildlife biodiversity කියන එක is the lifeline of the nation. ජාතියේ ජීවනාලියයි කියන දේ හැටියට මේකේ ලොකු සම්බන්ධතාවයක් තියෙනවා ජෛව විවිධත්වයත් එක්ක අද කතා කරන අභියෝග සහ අනාගතය ගැන බලනකොට. අපි ඉස්සෙල්ලා කිව්වේ wildlife is our life. අපේ ජීවයයි ජෛව විවිධත්වය අපේ ජීවයයි. ඒක පසු කාලයකදී ජෛව විවිධත්ව සම්මුතිය තුළත් ඉදිරිපත් වුණා තේමාවක් හැටියට ඒක වකවානුවකදී. ඊට පස්සේ අපි දැන් 2013 කිව්වේ wildlife is the lifeline of the nation. ජාතියේ ජීවනාලියයි ජෛව විවිධත්වය එහෙම නැත්නම් වනජීවී කියන එක. ඒක පෙන්වන්න අපිට හොඳට හැකියාවක් තියෙනවා. නමුත් මේ ඒකට බැහැවීමක් නැත්නම් ඒ බදා ගැනීමක් නැතිවීම අපිට තියෙන දුකක් ඉදිරියට යෑමේදී. දැන් තියෙන තේමාව ඊට ලස්සනයි. අපි කිව්වේ කලින්ම කිව්වේ අපි මේ ප්‍රශ්නේ නැත්නම් ගැටලුවේ සහකරුවන් නැත්නම් සහභාගී වෙන උද්දරයන් හැටියට මේක ගිය අවුරුද්දේ තේමාවට සම්බන්ධ කරලායි මේ අවුරුද්දේ තේමාව හදලා තින්නේ. මේ අවුරුද්දේ අපි කියන්නේ we are part of the solution. ගිය අවුරුද්දේ කිව්වේ our solutions are in nature. අපේ විසඳුම් තියෙන්නේ ස්වභාවය තුලයි කියලා. ඒකට මේ දෙක බද්ධ කිරීමක් සිදු වෙනවා මේ වසරෙන් ඉදිරියට ගමන් කිරීමට. එතකොට මෙහිදී Secretary General මහත්තයා මෙහෙම දෙයක් කියලා තියෙනවා as we encroach on nature and deplete vital habitats, increasing numbers of species are at risk. That includes humanity and the future we want. එතකොට අපේ අනාගතයටත් මනුෂ්‍යත්වයටත් මේ අපි කරගෙන යන ව්‍යසනය විනාශය බලපානවා කියන එක එතුමා මේ පණිවිඩය තුළින් අපිට ලබා දීලා තියෙනවා. ඊට අමතරව එහි සඳහන් වෙන කරුණු රාශියක් තියෙනවා. ඒ ටික දැනුවත් වීම වැදගත්. Biodiversity plays a major role in maintaining the balance of earth. ඒ කියන්නේ මිහිකලේ තුලනත්වය පවත්වා ගැනීමට ජෛව විවිධත්වයේ විශාල කාර්යභාරයක් සිදු කරනවා. පදනම පරිසර සේවාවන් සඳහා it is the foundation of ecosystem services to which human well-being is intimately linked. අපි ඉතින් බැඳලා තියෙන පරිසර සේවාවන් වලට
All the variety of animals, plants, fungi, and even microorganisms like bacteria make up our natural world. අපේ ස්වභාවික ලෝකයට මේ සියලුම ජීවීන්, සතුන්, ශාක, පුස් වර්ග සහ ශුද්‍ර ජීවීන් සම්බන්ධයි. When biodiversity has a problem, humanity has a problem. ජෛව විවිධත්වයට ප්‍රශ්නයක් තියෙනවා නම් මනුෂ්‍යත්වයටත් ප්‍රශ්නයක් තියෙනවා. Biological diversity resources are the pillars upon which we build civilization. අපේ සංස්කෘතීන්, අපේ ශිෂ්ට ක්‍රියාවලියන්, අපේ ජීවිකාව, අපි පවත්වාගෙන සංස්කෘතියන් මේ පවත්වාගෙන ගිහිල්ලා තියෙන්නේ මේ ජෛව විවිධත්වයේ පදනම උඩ. The loss of biodiversity threatens all. එතකොට ජෛව විවිධත්වය නැති වෙනවා නම් අප සියලු දෙනාටම ඒකෙන් බලපෑම් ඇති වෙනවා. වර්තමානයත් එක්ක සම්බන්ධ කරලා කියනවා it has been proven that biodiversity loss could expand zoonosis. ඒ ගැන පොඩ්ඩක් සඳහන් කරනවා ඉදිරියට. zoonosis කියන්නේ වනමය තත්වයෙන් මිනිසුන්ට ආසාදිත විය හැකි ශුද්‍ර ජීවි වර්ග එහෙම නැත්නම් ජීවීන් ගෙන් ඇතිවිය හැකි ලෙඩ රෝග වලට ඒවා මිනිසාට බලපාන්න පුළුවන් කියන අදහස මෙතන transmitted from animals to humans. While on the other hand, if we keep biodiversity intact, it offers excellent tools to fight against pandemic like those caused by coronavirus. දැන් මේ ඇති වෙලා තියෙන corona virus වගේ දේවල් වලට ඇති නොවීමට ඇත්ත වශයෙන් ඇති වුණාට පස්සේ අපිට ඒගොල්ලොත් එක්ක සටන් කරන්න තියෙන විකල්ප බොහොම සීමිතයි. නමුත් ඒ ඇති නොවීමට තියෙන දේ තමයි මේ ස්වභාවය අපි පුළුවන් තරම් දුරට තියාගත්තොත් කියන එක. ඉතින් ඒක හරහා අපි බලමු මේ කොරෝනා වෛරසයත් එක්ක එහි ස්වභාවය කෙටියෙන් සම්බන්ධලා ඉදිරියට අපිට තියෙන අභියෝග මොනවාද? ස්වභාව සංරක්ෂණයට. ඒක සඳහන් නොවුණාට මේක තමයි ප්‍රධාන. මොකද සංරක්ෂණය කියන එක විවිධ තේමාව යටතේ ගන්න පුළුවන්. අපිට පුරා විද්‍යා සංරක්ෂණය ගන්න පුළුවන්, සංස්කෘතික සංරක්ෂණය ගන්න පුළුවන්. නමුත් මෙතනදී මූලික වශයෙන් මේක අදහස් උනේ ලෝක ජෛව විවිධත්ව දිනයත් එක්කම බද්ධ වුණ නිසා ස්වභාව සංරක්ෂණයේ තියෙන අභියෝග මොනවාද කියලා. මේ අහිංසක සතාගෙන් තමයි මේ ඔක්කොම ටික ගැටලුව පටන් ගන්නෙ. අපි දන්නවා බොහොම අහිංසකයි, මොන හරි වුණොත් ගුලි වෙලා තම ආරක්ෂාව ලබා ගන්නට උත්සාහ කරන මේ සතාගෙන් පැංගොලින් එහෙම නැත්නම් මේ සමානද සිංහ වචන අමතකුණා. කෙසේ හෝ එතනින් ගොන වුණු ඒ සතාගෙන් ආපු කබල්ලෑවගෙන් ගුණවිල එළියට ආපු ප්‍රශ්නයක් තමයි අපිට තියෙන්නේ. ඉතින් ඒකෙන් පැහැදිලිවම පර්යේෂණ වලින් පෙන්වන්න කරනවා අපි ඍජුවම අපිට තාම මේ සතායයි කියලා කියන්න බැරි වුණත් මොකද සමහර අය විශ්වාස කරනවා මේක වවුලන්ගෙන් වෙන්නත් ඇති කියලා. කෙසේ හෝ මේ ක්‍රියාවලියේ තෙත් වෙළඳ පොළවල් හරහා ආහාරයට ගන්නා නිසා වනාන්තරයෙන් අල්ලන නිසා මේ වගේ දේවල් ඔක්කොම එකිනෙකට බද්ධ වෙනවා. ඊට අමතරව අපි දන්නවා සමහර තර්ක තියෙනවා මේක මේ පර්යේෂණාගාරයක් තුල කරගෙන ගිය පර්යේෂණයක හේතුක ක්‍රියාවලියක ප්‍රතිඵලයකුත් කියලා. අපි දන්නේ නැහැ සත්‍ය වශයෙන්ම මේක කොතනද කියලා. නමුත් බොහෝ දුරට 100ට මම හිතන්නේ 80ක් 90ක්ම අපිට තේරෙන්නේ මේක වනමය තත්වයේ තිබුණු එකක් ස්වභාවයට හරහා අර වගේ ක්‍රියාවලියකින් මිනිසුන්ට ආසාදිත වූ බවටයි. මොකද ඒකට හේතු රාශියක් තියෙනවා. පර්යේෂණ වලින් මේක හේවෙන්ට ඇතයි කියලා තහවුරු කරනවා. මොකද මේ වෙනකොට අපිට තියෙන ලෙඩ රෝග බොහෝමයකට පසුතලයක් ඒක නිසා. Zoonosis are disease transmitted from animals to human. මේ වෙනකොට ආසාදිත වෙන රෝග වලින් බහුතරයක් ඒ පැත්තට 60ක් විතර සහ තව කොටසක් අපි කියනවා emerging infectious diseases කියලා. ඒ කියන්නේ ආසාදිතයන් බවට පත් වෙන්න පුළුවන් අනාගතයේත් සහ පෞද්ගලික කාලවලදී පත්විච්ච. ඒ වගේ 75%ක්ම මේ වගේ වනමය තත්වයේ තුලින් ස්වභාවිකව තිබුණු දේවල් මිනිස් ගහන වලට ඇතුල් වෙලා තමයි රෝග ලක්ෂණ ආසාදිත රෝගයන් බවට පත් වුනේ. ඉතින් මෙතන ප්‍රධාන වශයෙන් අපි දන්නවා මේ පෞද්ගලික බකවානුව තුලදී ඇතිවෙච්ච ඒවා අතර MERS කියන එක, ඒ වගේම SARS කියන එක, ඉබෝලා, කුරුළුණ වගේ දේවල් විශාල වශයෙන් මේ ලෝකයේ අපි විටින් විට ඇති වුණා 2002, 12, 15 ඒ වගේ කාලවලදී. නමුත් මේ එකම අපි නොදන්නා රහසකුත් මේ තුල තියෙනවා. මේ ගැන විශේෂ අධ්‍යයනයක් කරලා තියෙන කේට් ජෝන්ස් කියන ජෛව විවිධත්ව හා පරිසරවේදී පුද්ගලයා විසින් එන්නනවා අපිට 1960 ඉඳලා 2004 දක්වා කාලය තුල එවැනි ස්වභාවයේ තිබුණු
දේවල් මිනිස් දේහයට ඇතුල් වෙලා රෝග ලක්ෂණ ඇති කරපු අවස්ථා 335ක් තියෙනවා. නමුත් ඒවා මේ වගේ අසංගතභාවයට පත් වුනේ නැති. පැන්ඩමික් ලෙවල් එකට නොගිය එක විතරයි හේතු වුනේ. මොකද ඒවා කලින්ම ඒ එතනදීම හිර කරලා නවත්තගත්ත නිසා. නමුත් මේ ගමන ස්වභාවයේ තියෙන යම් යම් ජීවි ශුද්‍ර ජීවීන් වර්ග විශේෂයෙන්ම වෛරස් වර්ග බැක්ටීරියා වර්ග මිනිස් සමූහයට පැමිණිලා මේ ප්‍රශ්නේ ඇති වෙනවා කියන එක. මේක බොහොම සරල ක්‍රියාවලියක්. අත් වශයෙන්ම මොකද ඒකට හේතු රාශියක් තියෙනවා. 1976 ඉඳලා ආපු රෝගකාරකම විශාල ඒවා 30ක් තියෙනවා. මේ තියෙන ඒවා HIV වල ඉඳලා engineers disease, SARS, ඒ වගේම hanta virus කියන Lyme disease මේවා කොහොම ස්වභාවයේ සාමාන්‍ය වාහකයන්ගේ ඇඟේ තිබිච්ච දේවල් තමයි මේ අපිට ඇවිල්ලා තියෙන්නේ. අපිට මෙහෙ බැලුවොත් ඩෙන්ගු කියන එක, chikungunya ඔය වගේ නම් ගොඩාක් අපි අහලා තියෙනවා. මේවා සාමාන්‍යයෙන් සත්ව ලෝකයේ වාහකයන් අතර පවතින දේවල්. මොකද ඒවා එක ස්වභාවිකයි. එතන ඒ හින්දා ඒ අයගේ තුලනයක් තියෙනවා. ඒ තුලනය පවතිනවා. නමුත් අපි අලුත්ම වාහකයෙක් වන නිසා අලුත්ම වාහකයෙක් වීමට ප්‍රධානම හේතුව තමයි අපේ සංඛ්‍යාව. අපි වැඩි වෙනවා. ඒ වගේම අපි හැමතැනටම යනවා. අපි ස්වභාවය වනසාගෙන ඒ ස්වභාවික ස්ථාන වලට අපි ආක්‍රමණය කරනවා. ඒ ආක්‍රමණය නිසා අපේ සංඛ්‍යාත්මක නම් ගානක් වැඩිවීමක් නිසා අපිව අපි කියමු ආසාදිත ජීවීන් හොයනවා ජීවත් වීම සඳහා යම් කිසි වාහකයක්. එතකොට අපි හොයාගෙන අපේ ඇඟට තුල් වෙනවා. එතකොට මේක අලුත් සම්බන්ධතාවයක් නිසා අපිට මේ ප්‍රශ්නේ ඇති වෙනවා. ඒ සම්බන්ධතාවය තුල අහේතුක ලෙස ඉතින් වර්තමානයේ තියෙන ගැටලුව ඒකයි. නමුත් ඒ නිසාම මේක අපි කියනවා මේ මහා අයිස් පාවෙන අයිස් කුට්ටියක අග පොඩි ස්ථානයක් පමණයි කියලා. It's the tip of the iceberg. It's our destruction of nature responsible for COVID-19. මොකද මේ එක වුහාන් කියන ප්‍රදේශයේ කොහේ හරි තැනක වෙච්ච පොඩි දෙයක් හැටියට අපි දකින්නේ. ඉතින් as habitat and biodiversity loss increases globally, the coronavirus may be just the beginning of a mass pandemics. එතකොට මේ වගේ ඒවා තම කීයක් එන්න දැන් අවකාශ තියෙයිද කියන හැඟීම තමයි අපිට තියෙන ප්‍රධානම අභියෝගය. හැබැයි ඉතින් මේක හරහා වෙච්ච දේවල් දන්නවා අපි කවුරුත් මේ වෙනකොටත් අපිටත් මේ හිර වෙලා ගෙදරට වෙලා ඉන්න වෙලා තියෙන්නේ. හුඟක් දේවල් අපි කැමති හුඟක් දේවල් කරගන්න පුළුවන් අවකාශات අපිට බොහොම අහිමි වෙලා තියෙනවා. COVID has brought the great acceleration to a screeching halt. දැන් මේ වේගවත් ලෙස යන ක්‍රියාවලිය මොකක්ද? ආර්ථික ක්‍රියාවලිය. මේ ආර්ථික ක්‍රියාවලිය නවත්තන්න බෑ. ඕක කොහොම හරි ඉදිරියට යනවා. මොනවා කෙරුවත් ප්‍රශ්නයක් නෑ. කියාගෙන හිටපු දේ එහෙන් පිටින්ම දැන් අපි දන්නවා නවත්තලා තියෙනවා. Hundreds of thousands of people have died. දැන් මේ වෙනකොට hundreds නෙවෙයි thousands නෙවෙයි කොච්චර ප්‍රමාණයක් මැරිලාද? And entire sectors, සමහර ආර්ථික sectors of the economy have stopped operating. ක්‍රියාකාරී වෙන එක අපි දන්නවා. ගුවන් ගමන් සම්පූර්ණ වගේ නැවතුණා. ටූරිසම් සෙක්ටර් එක නැවතුණා. මේ වගේ දේවල් විශාල වශයෙන් කන බොන දේවල් දෙන හෝටල් සහ පොඩි කඩසාප්පු වලටත් මේ ප්‍රශ්නය වුණා. All because a novel zoonotic disease possibly triggered by human disturbance of nature became a pandemic. එතකොට මේක ගිය අවුරුද්ද ජූනි වල මේ කියන කතාවක්. As June of 2020, governments and international organizations have invested close to $2 billion, 9 trillion to offset prevent the most immediate human and economic impacts. මේ වෙනකොට අපි දන්නවා this is far much more. එතකොට මේකට ආර්ථික විද්‍යාඥයින් එක්ක සාකච්ඡා කරනකොට ඔය ආකාරයේ ප්‍රශ්න අපිට අහන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ ඒක කාලවලදී සිදුවිච්ච දේවල්. අපි මේ ආසදිත තත්ත්වයේ පැන්ඩමික් වසංගතයේ ඇතිවීමට ප්‍රධාන වශයෙන් අපි දකින්නේ ගිය අවුරුද්දේ මාර්තු මාසෙ විතර. දැන් හරියටම අවුරුද්දක මාස දෙකක් වෙනවා. එතකොට මාස දෙකක් විතර වෙනවා. එතනින් තමයි මේක ඇවිල්ලා එක එක කාලවලට ගිහිල්ලා අපි දකිනවා විශාල ගැටලු රාශියක් හරහා ගියා. අපේ මුල් වටයක් තිබුණා, දෙවෙනි වටයක් තිබුණා. දැන් අපි මේ ඉන්නේ තුන්වෙනි වටයේද. එක එක වැඩි වෙන හැම අවස්ථාවෙම ප්‍රශ්නය විශාල වශයෙන් වැඩි වෙනවා. ඒක ඇස්සේ මේක වළක්වීමට අවශ්‍ය කරන බෙහෙතක් නැති නිසා වෛරස් එකකට ඒකට අපිට පුළුවන් එකම දේ තමයි වැක්සිනේට් කරගන්න. ඉතින් අපේ පද්ධතියේ තියෙන මේ ප්‍රතිශක්තිකරණ සවිය වැඩි කරගන්න විතරයි අපිට පුළුවන්. ඉතින් ඒ වැක්සිනේෂන් එක හරහා ලැබෙන්නේ කොහොමද? ඒක ගන්නෙ කොහොමද? ඒක අපි ඔක්කොම දැන් මේ කරගෙන ගිහිල්ලා තියෙන පරිේශක ජීවීන් බවට අපි සියලු දෙනාම වැක්සින් එක අරගෙන පත් වෙලා ඉන්නේ. නමුත් වෙන කරන්න දෙයක් නැහැ. එහෙම තමයි මුළු ලෝකෙම අද මේක ගැන දකින්න කිව්වත් නිවැරදි කියලා මම හිතනවා.
මොකද හරියටම 100ට 100ක්ම වැක්සින් එක නිසා දීර්ඝකාලීනව මේ ආසාදනයෙන් අපිට සුවය ලැබේ. අපිට මේ ප්‍රශ්නයෙන් මිදීමට හැකියාවක් ලැබේ කියන එක දකින්න පුළුවන් වෙන්නේ ඉස්සරහට දවසින් දවස යනකොට විතරයි. මොකද එහෙම කරගන්න තියාවක් අපිට කාලයක් තිබ්බේ නැහැ. වසර 10කින් වැක්සින් එකක් හදනවා කියන එක සම්මතයේ අපි කඩලා කොටු කරලා දාලා මාස 2-3න් මේ වැඩේට බැහැගෙන දැන් මේ යන්නේ. ඒ හින්දා ඒක පුදුමාකාර පරිේශන ජීවියෙක් බවට මිනිහත් දැන් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අපි බිලි වෙලා ඉවරයි. ඒකත් හොඳට හිතේ තියාගන්නත් අවශ්‍යයි. එනමුත් ඒක නොකර ඉන්න බෑ. අපි ඒක කරලවත් මේ ප්‍රශ්نين ගොඩ වෙන්න ඕන කියන තැනට අපිව රැගෙන ගොස් තියෙනවා මානසිකව. ඒක බලන්න කොච්චර ලොකු විශාල වෙනසක්ද මේ පොඩි මේ ඇහැට නොපෙනෙන වෛරසයක් අපිට කරලා තියෙන්නේ. ඒ අතරතුර අපි පිළිගත්තා කරුණක් දැන් we are the first generation to know we are destroying the world. මුළු ලෝකයම වනසනවා කියන එක හරියටම නිසකවම පිළිගත් පළවෙනි પરම්පරාව බවට පරිවර්තනය වෙලා තියෙනවා. දැන් මේ પરම්පරාව කිව්වම මේක ඇත්ත වශයෙන්ම මේ 2000 එහෙම නැත්නම් 1990 ඒ වගේ අපි එකට කියනවා Z සහ ඇල්ෆා પરම්පරාවන් තමයි මේ ගැන වැඩි තැකීමක් තියෙන්නේ. නමුත් ඊට ඉස්සෙල්ලා හිටපු අය කොතෙක් දුරට මේක ගැන තැකීමක් තිබ්බද කියන එකවත් අපිට සැකයක් තියෙනවා. ඒ නිසානේ මේක අඛණ්ඩව මේ විදිහට විනාශ වෙමින් ගමන් කෙරුවේ. ඉතින් අන්න ඒ ගැන අපි හොඳට අවබෝධයක් තියෙනවා. ඉතින් කොවිඩ් එකෙන් ප්‍රශ්න තියලා ගොඩාක් තියෙන අතරතුර වෙන ප්‍රශ්න ගොඩකුත් මේ රැල්ල අතුර වසර 2020 19-20 තුල සිදු වුණා. 19 අවසාන භාගය වෙනකොට විශාල වශයෙන් ඇමසන් ගිනි ගන්න පටන් ගත්තා. ඕස්ට්‍රේලියාවේ කවදාකවත් නොතිබුණු ලැබුගිනි ඇති වුණා. විශාල වශයෙන් සතුන් නැති වුණා. වැස්ස එන්න පටන් ගත්තා. කුණාටු මේවා ඔක්කොම දැන් මේවා මම එක විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අදහසට අවශ්‍ය කරන පසුතලය සකස් කරන්නේ බිලියන ගණන්. දැන් මෙතන මේ කියන්නේ බිලියන 150ක් වසර 2019 වියදම් කරලා තියෙනවා අපි මේ ක්‍රියාවලියන් සඳහා. ඉන්දියාවටත් විශාල බලපෑම් ඇති වුණා. බ්‍රිතාන්‍යයටත් කවදාකවත් නැති විදිහට කුණාටු වලින් බලපෑම් ඇති වුණා. මේ ඔක්කොම පසුතලය තුල අපි හොඳටම වටහා ගත්තා. දැන් මේ දේශගුණික විපර්යාසය නිසා තමයි මේ ඔක්කොම වෙන්නේ කියලා. මේ අවනිශ්චිතභාවය තුල. ඒ හරහා අපිට අලුත්ම කාණ්ඩයක් ඇති වුණා. ඒගොල්ලොන්ට අපි කියන්නේ climate refugees කියලා. එතකොට දේශගුණික ප්‍රශ්නයක් තියෙන නිසා අතරමං වෙච්ච පිරිසක් ඒකෙන් බිහි වුණා. එතකොට මේ ඔක්කොම තුල අපි දකිනවා ජෛව විවිධත්වයේ අනාගතයේ ඊටත් වඩා අහඹු තැනකටපත් වෙනවා. දැන් අපි කොතනද ඉන්නේ? අපි දැන් මේ ඉන්නේ මෙන්න මේ ස්ථානයේ කියලා කිව්වොත් නිවැරදි. අපි ඉන්නේ දැන් මේ මෙතනම මේ ප්‍රෙසිපිස් එක මේ අගාතයේ කොනක තමයි ඉන්නේ. මොකද මෙතනින් පල්ලෙහාට බැස්සනම් ආයිතින් ගොඩ එන්න විදියක් නැහැ කියන එක තමයි කාගෙත් තියෙන්නේ. දැන් අපි මේ තියෙන ජෛව විවිධත්වය තවදුරටත් මේ ආයනයට ලක් කරගෙන ගියොත් අපිට මෙතනින් පල්ලෙහාට පැන්නොත් දැන් අපි ඉන්නේ සමහරලාට මෙන්න මේ හරිය වෙන්න පුළුවන් කියලා තමයි අපි විශ්වාස කරන්නේ දැන්. මොකද මේ සියලුම ක්‍රියාවලියන් එක්ක අපිට පේන රූපය ඒකයි. අපෝ මේ වුණාට ආර්ථික විද්වතුන් හෝ සංවර්ධිත වේදීන් සමහර විට එහෙම නොසිතන්න පුළුවන්. අපිට තියෙනවා ඒක. දැන් මේක බැලුවොත් මේකට පසුතලයක් බොහොම ලස්සනට හැදිලා තියෙනවා. මේ ආසාදනය ඇති වෙන්න මුල් භාග වෙන කාලෙම අපේ මේ ලෝකයේ ගමන් මාර්ගය තීන්දුව කරවන්නා වූ විශේෂඥයෝ පිරිසක් ඉන්නවා. ඒගොල්ලන්ට අපි කියනවා ආර්ථික වේදීන් කියලා. නැත්නම් ලෝකේ මොලකාරයෝ ටික. මේ මොලකාරයෝ ටික හැම අවුරුද්දෙම දෙවරක් තුන් පාරක් හමු වෙනවා. දැන් 2020 හමු වෙනකොට මේගොල්ලෝ සාකච්ඡා කරුවා ඔන්න කොවිඩ් ඔන්න මෙන්න පනින්න යන කාලේ පෙබරවාරි මාසයේ තමයි ඒක සිදු වුණේ. ඒකට මාර්තුවේ මේක වුණේ. එතකොට පෙබරවාරි වෙනකොට පොඩි ඉඟියක් තිබුණා මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා. මේ ඔක්කොම ASCII මේගොල්ලෝගේ සාකච්ඡාවේ ප්‍රධාන කරුණු රාශියක් සිදු වුණා. එතනදී මේ වගේ අදහස් ටික ගොනු වුණා. Forum will focus on 4 key issues: climate change and ecosystems losses, sustainable and inclusive business models, governing technology and its impact, adaptation to demographic, social and technological trends. එතකොට මෙතන පැහැදිලිවම තියෙනවා දේශගුණික විපර්යාස සහ පරිසර පද්ධති හායනයට නැතිවීම ගැන කතා කරන්න යනවා කියන එක. අනිත් ඒවත් යම් ප්‍රමාණයකින් අපිට අදාළයි. තාක්ෂණය ගැන එහෙම නැත්නම් මිනිස් සංඛ්‍යාවේ වෙනස් වෙන adaptation, demographic ඒ කියන්නේ මානව සම්පතේ ඇති වෙන වෙනස්කම් ගැන කතා කරනවා කියන එක. A bit to preempt criticisms that it is jet set. ඒ කියන්නේ මේ එකතු වෙන පුද්ගලයන් සුපිරි ගණයේ පුද්ගලයන් පොහොසත්
එක ඇතිගෙන් මම කිව්වා මොළකාරයෝ. මේ ඔක්කොම තියෙන නිසා මේගොල්ලෝ ඒ වසරේ විශේෂ තීන්දුවක් ගත්තා. මෙම සම්මේලනයේ පවත්වනකොට ඒ සම්මේලනයට සහභාගී වීමේදී පරිසර හිතකාමී ක්‍රියාවලියන් රාශියකට යනවායි කියලා. ඒ අනුව මේගොල්ලෝ කරපු දේවල් ටිකක් දිහා බැලුවම ටිකක් පුදුම වෙන්නත් පුළුවන්. මේගොල්ලොන්ගේ තිබුණා සස්ටේනබල් මෙනු. තිරසාර කෑම වට්ටෝරුවක් තිබ්බා. 90%ක්ම තිබුණේ සාමාන්‍යයෙන් දෛනික ඒ කියන්නේ කාලීනව හැදෙන ආහාර වර්ග. 50%ක් පැලෑටි වලින්. one day vegetarian. මේ සම්මේලනයේ තිබුණේ එක දවසක සතියක් විතර මේගොල්ලෝ සාකච්ඡා කරනවා. එක දවසක් සම්පූර්ණයෙන්ම මාස් මාංශ මොනවත් නැහැ. එතකොට පරිසර හිතකාමී ගමන්. reduce single plastic. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම පාවිච්චිය තනි ප්ලාස්ටික් පාවිච්චිය අවම කරලා තියෙනවා. energy consumption එක 100%ක්ම ප්‍රතිජනක නැත්නම් ප්‍රතිජීවී නවීකරණය වෙන ශක්තිය යොදාගෙන තියෙනවා. ජලය 125ක් අඩු කරගෙන තියෙනවා. ඒගොල්ලෝ කියනවා ඇල්ගේ පාවිච්චි කරලා සෝසින් බේස්ඩ් පේන්ට් වර්ගත් කරලා තියෙනවා. 100%ක් එමිෂන් ඔෆ්සෙට් ඒ කියන්නේ පිට වෙන කාබන් ඩයොක්සයිඩ් මුක්ත කිරීම 100%ක්ම අඩු කරලා තියෙනවා. ඉතින් මේ වගේ ක්‍රියාවලියන් කරන්න ඒවා මුදල් දීලා අරගෙන ඒ වගේ ක්‍රමවේද තියෙනවා. කෙසේ හෝ ඒ තැනට මේ අය ගියාය කියන එක තමයි අපි දකින්න ඕන හුඟක්ම වැදගත් දේ. එහිදී ඒ තීන්දුව වෙන කරුණක් තමයි වර්තමාන ලෝකයේ පැවැත්මට වර්තමාන ලෝකයේ ක්‍රියාවලිය දිගටම අරගෙන යන්න නම් තියෙන අතුරුයන් මොනවාද කියලා. අතුරුයන් කියන්නේ රිස්ක්. අවදානම් තත්ත්වයන් මොනවාද? ඒ අතුරුයන් දිහා බැලුවම පළවෙනි පහටම ප්‍රථම වතාවට පරිසර සාධක ඇවිල්ලා තියෙනවා. මීට කලින් එහෙම වෙලා නැහැ. මම ඊළඟ එකේදීත් පෙන්නන්නම් ඒක. එතකොට extreme weather, climate action failure, natural disasters, biodiversity loss, ජෛව විවිධත්ව හානි, human made environmental මිනිසා විසින් නැති කරලා තියෙන පරිසර ව්‍යසනයන්. මේ ඔක්කොම එතකොට පහක්ම පළවෙනි පහ. එතකොට අපේ ජීවිකාවේ පැවැත්ම තියාගෙන යාමට නම් මේ අතුරුයන්ට අපි අවදානම් දිය යුතුමයි. ඒවා ගැන අපි හිතන්න ඕන. ඒවා නැති කරගන්න අපි ක්‍රියා කරන්න ඕන. ඒ අතර පැහැදිලිවම ජෛව විවිධත්ව හායනය තියෙනවා, ස්වභාවික ව්‍යසනය තියෙනවා. හරි දේශගුණික විපර්යාසයෙන් ඇති වී තියෙන ප්‍රශ්න ටික තියෙනවා. එතකොට මේවා දිහා බැලුවොත් පැහැදිලි වෙන්න ඕන මේවා ඔක්කොම අප විසින්ම ඇත්ත වශයෙන්ම ඇති කරගත්තා වූ ප්‍රශ්න. ඒ අතරතුර මේ ප්‍රශ්නයත් විසඳුමක් නැහැ. මිනිස්සු විශාල ප්‍රමාණයක් කණ්ඩ නැතුව නැති වෙනවා. අලාගෙන ගියාම ජෛව විවිධත්ව විනාශය විවිධ ආකාරවලින් ඉදිරිපත් වෙලා තියෙනවා. While populations have plummeted 60% since 1970. 1970 සිට මේ වෙනතෙක් ඒ කියන්නේ 2020ට ගත්තොත් 70%ක් විතර වනජීවීන් ගහන කඩා වැටිලා තියෙනවා කියනවා. ඒවා අතර මේ සංඛ්‍යා ලේඛන තියෙනවා කාල වේලාව අනුව මම හැම එකම කියන්නේ නැහැ. නමුත් මේ බලන්න මේකේ ඔක්කොගෙම තියෙන්නේ හායන. හැම වෙලේම නැතිවීම මේ ඔක්කොම සුහදත්වයක් මෙතන හොඳ දෙයක් බලන්න නැහැ මෙතන. අපි එතකොට මේවා ගැන අපි තැකීමක් දක්වන නිසා අපිට මේක මේ විදිහට පෙනුනට බහුතරයකට මේක පෙනෙන්නේ නැහැ. මොකද මේගොල්ලෝ මේ තැකීමක් නැති නිසා ස්වභාවයත් එක්ක ඒගොල්ලෝගේ තියෙන බැඳීම අවම නිසා අඩුම නිසා අපිට මේක හොඳට පේනවා. ඉතින් අපිට මේ පේන දේ හරහා අපි ඒ අය දැනුවත් කරගෙන ඒ අය සම්බන්ධ කරගන්න කොතරම් දෝ උත්සාහ කෙරුවට තරුණ සත්වයේදීන්ගේ හැටියට 1970 ගණන් ඉඳලා අපි මේවා කෙරුවා. මේ වගේ ආසාදනයක් ඇති වෙන තෙක් මේක ගැන හිතුනේ නැහැ. මේ ඒකම තමයි 2019 වෙනකොට බලන්න කොච්චර සත්ව සංඛ්‍යාවක් අර්ජනල් තත්වයට පත් වී ඇතිද කියලා. මේ තිබුණු 2007 ඉඳලා බැලුවත් ඒ කියන්නේ අපේ කාලවකවානුවේ අපි කෑ ගහපු කතා කරපු මේක වෙහෙම වෙන්න හොඳ නෑ අරමයි කිව්වත් දැන් 2009 වෙනකොට බලන්නකො 7007 ඉඳලා 19 වෙනකොට දෙගුණයකටත් වඩා වැඩි වෙන ප්‍රමාණයක් වෙලා තියෙනවා. 50%ක් අපි විශ්වාස කරන සාගරාවට නැත්තම් තියෙන මේ ජලයේ තියෙන කොරල් පරල ටික විනාශයට ලක් වෙලා කියලා. Amazon එකෙන් 120ක් මේ ගත වුණු කාලය තුල නැති වුණා කියලා. හැම අංශයක්ම බැලුවොත් අපිට යහපත් කරුණක් නැහැ. ඉතින් අපිට මෙතන ලොකු ප්‍රශ්නයක් නැද්ද? අපි ඇයි මේක මෙහෙම කරගෙන තියෙන්නේ කියන්නේ. ගිය වසරේ 2020 ආපු වාර්තා කියන්නේ තත්ත්ව වාර්තා. අපි කියනවා මිහිතලයේ ස්වභාවය ගැන තියෙන තත්ත්ව වාර්තා කිසිම දෙයක් සුහද නැහැ. හොඳ නැහැ. ඔක්කොම නරකයි. The degradation and loss of forest is one such contributing factor, disrupting nature's balance and increasing the risk and exposure of people to zoonotic diseases. World Forest Status 2020 එකේ කියන්නේ. එතකොට
වන විනාශය වෙනවා. Global Biodiversity Outlook එක ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසයේ පැමිණෙනවා. ඒක කියන්නේත් එච්චරමයි. The humanity stands at a crossroad with regard to the legacy it leaves to future generations. අනාගත පරම්පරාවට අපි මේ තියලා යන දේ අතරමං හන්දියකට ඇවිල්ලා වගේ. Biodiversity is declining at an unprecedented rate and the pressure driving this decline are intensifying. None of the Aichi biodiversity targets අපි 2010 තීන්දුව කරගත්තේ කරන්න ඕනේ කියලා. නමුත් ඒකේ කියලා තියෙන එකක්වත් හරියට කරලා නැහැ. Not fully met. In turn threatens the achievement of sustainable development goals. තිරසර සංවර්ධන ඉලක්ක කරා යන්න තියෙන ගමනත් මේකෙන් අභියෝගයට ලක් වෙනවා. The COVID-19 pandemic has further highlighted the importance of the relationship between people and nature. මිනිසුන් සහ ස්වභාවය අතර තියෙන සම්බන්ධතාවය තව හොඳින් තහවුරු කරන්න COVID-19ට හැටි යටයි කියලා විශ්වාස කරනවා. Of all the profound consequence to our own well-being and survival that can result from continued biodiversity loss and the degradation of ecosystems. එතකොට මේක තවදුරටත් ජෛව විවිධත්ව හායනයත් ඒ වගේම විනාශයත් පරිසර පද්ධති හායනයත් විනාශයත් තවදුරටත් දිගටම සිදු වෙගෙන ගියොත් මානව පැවැත්මට සම්පූර්ණයෙන්ම සහ යහ පැවැත්මට සම්පූර්ණයෙන්ම අභියෝගයක් වෙන බවට පෙන්눔 කරනවා. ඉතින් සාධක පහකින් ප්‍රධාන වශයෙන් ජෛව විවිධත්වයට තර්ජන තියෙනවා. Land and sea change, pollution, species overexploitation, climate change and invasive species and disease. එතකොට සාගරයේ land and sea සාගරයේ සහ ගොඩබිම් පාවිච්චි කරන ක්‍රමවේදයෙන් දූෂකයන් හරහා අපි ජීවීන් ආහාරයට ගන්නවා, ජීවීන් පාවිච්චිය මේවා නිසා දේශගුණික විපර්යාසය නිසා සහ ලෙඩ රෝග සහ ආක්‍රමික ජීවීන් නිසා. දැන් මේ ඔක්කොම ඇස්සෙත් මේ වසරේ මේගොල්ලෝ හමු වුණා දැන් මීට මාස දෙක තුනකට ඉස්සෙල්ලා. එතනට එනකොට මේක ටිකක් සරල වශයෙන් චුට්ටක් වෙනස් වෙලා තියෙනවා කියන එක මම පෙන්වන්න මේ උත්සාහ කරන්නේ. නමුත් මූලික අභියෝග වෙනස් වෙලා නැහැ. ඒ මූලික අතුරියන් අතරට අපිට ඉතින් හිතන්න බෑනේ නැතුව ඉන්න විදියකුත් නැහැ. emerging කියන්නේ infectious disease කියන එක සාධිත වෙන්න පුළුවන් රෝග ඇවිල්ලා තියෙනවා. නමුත් අනිත් හතරම තාමත් පළවෙනි පහේ තියෙනවා. extreme weather, climate action failure, human environmental damage කියලා දැන් මෙතන තියෙනවා. ඒ වගේම biodiversity loss කියන එක තාමත් තියෙනවා. එතකොට මේ අනුව අපිට දැන් වැටහෙන්න ඕනේ අපි මේ වෙනතෙක් වුවත් අපිට මේ ප්‍රශ්නය හරියාකාරව තාම විසඳ ගන්න බැරි වුණා. නමුත් මේ ASCII අපි කියනවා there is some green light. එහෙම නැත්නම් හොඳ පණිවිඩ දෙක තුනක් තියෙනවා. ඒ හොඳ පණිවිඩ දෙක තුන අතර ප්‍රධානම එක උනේ ඇමරිකාව climate action එකට එහෙම නැත්නම් දේශගුණික විපර්යාසයට සහභාගී වුණා. එහි ඡන්දය පවත්වලා අලුත් ජෝ බයිඩන් ජනාධිපති වීමත් සමගම මේක විතාමත්ම වැදගත් ප්‍රගතියක් හැටියට දකිනවා. ඒ නිසා ඉදිරියට ලොකු වෙනසක් ඇති වෙයි කියලා හිතනවා. හැබැයි මේවත් එක්කම අපි දැක්ක මෙන්න මේක. පැහැදිලිවම කොවිඩ් එක නිසා සක්‍රියතාවය අඩු වුණා. අපේ සමාජ ක්‍රියාවලියන් අඩු වුණා. ගමනාගමනය වෙනස් වුණා. ඇත්ත වශයෙන්ම සම්පූර්ණයෙන්ම වගේ නැති වුණා සමහර තැන්වල. ඒ නිසා වායු ගෝලය ඉතාමත්ම පැහැදිලිවම පිරිසිදු වුණා. දැන් හැබැයි ඉතින් ආපහු එතනට යනවා. ලංකාවේ කොළඹට ප්‍රදේශයේ 70%ක් විතර අර අංශු මාත්‍ර කියන පාටිකුලේට් මැටර් කියන එක අඩු වුණායි කියලා අපිට කිව්වා. නමුත් අපි ඒ ගමන ආපහු යනවා. මේ චීනේ සැටලයිට් පින්තූර වලින් මේ වෙනස පෙන්වපු හැටි සාමාන්‍ය තිබුණු තත්ත්වයේ මේ පැන්ඩමික් එක කාලේ ගිය අවුරුද්දේ ගත්ත රූප ඔය තියෙනවා. පෙබරවාරි ඒ කියන්නේ ඇතිවෙච්ච ජනවාරි මේ පෙබරවාරි. ඒකට ලොකු වෙනස්කම් ඇති වුණා. ඊට අමතරව පොඩි ලස්සන කතාවකුත් තියෙනවා. මේ ගණනයක් කරනවා earth overshoot කියලා. ඒ කියන්නේ අපි මිහිතලයේ හැකියාව අභිබවා යන්නේ කවදද කියන එක. මේක වසර දැන් 10ක් 15ක් තිස්සේ 20ක් විතර කාලයක් ගණනය කරගෙන 15ක් විතර කාලයක් ගණනය කරගෙන යනවා. ඒ පසු ඒවත් ගණනය කරලා තියෙනවා. නමුත් රස වශයෙන් පටන් ගත්තේ මීට අවුරුදු 15ක විතර ඉස්සෙල්ලා. ඒ ගණනය කිරීමේදී පැහැදිලිවම පෙන්නනවා අපි මේ අවුරුද්දේ ඒ ගාන අභිබවාගේ ඒක මේක අදහස් කරන්නේ අපි මිහිතලයේ සම්පත් පාවිච්චි කරලා තමයි අපි ජීවිකාව කරගෙන යන්නේ. මේ පාවිච්චි කරන සම්පත් නිසා මිහිතලයට ඇතිවෙන බලපෑම අපි පාසටහනක් හැටියට සලකන ගොත් ඒ පාසටහන ප්‍රමාණයෙන් විශාල වන්නේ නැත්නම් අභිභවා යන්නේ කවදද කියන එක. දැන් එක කාලවලදී මේක සිදු වෙලා තියෙනවා. මේ රූප සටහන බලනකොට ටිකක්
පැටලෙන්න පුළුවන්. මොකද මේක අපහු බලන්න ඕනේ. මේ පල්ලෙහෙන් බිඳුව කියලා හිතාගෙන උඩහට යනකොට තමයි බලන්නේ වසරේ කවදද. දැන් මේ අවුරුද්දේ අපි 2020 සමාන වෙන්න මේ අවුරුද්දට තාම කියලා නෑ දවස. ගිය අවුරුද්දේ අගෝස්තු 22 වෙනිදාට තමයි අපි මිහිතලයේ හැකියාවත් මිනිසාගේ ඉල්ලීමත් තුලනය වෙලා ඒක අභිබව ගියේ. කලින්ම සිදුවිච්ච අවස්ථාව තමයි ගිය 2019 ජූලි මාසේ 29 වෙනිදා. ඒක තමයි දැනට තියෙන ලේඛන අනුව කලින්ම සිදුවෙච්ච දේ. කියන්නේ කලින්ම කියන්නේ ඒකයි. ජනවාරි වල පළවෙනිදා ඉඳලා තමයි අපි බලන්න ඕනේ. ඉතින් පහුවෙන්න අපි කියනවා හොඳයි කියලා. නමුත් කලින් වෙන්න අපි කියනවා නරකයි කියලා. එතකොට කලින්ම සිදුවී තිබෙන්නේ 2019 මේ අවුරුද්දේ ඒක 2020 සමා වෙන්න ඒක අගෝස්තු 22ට ගියා. ඒ කියන්නේ ජෛව විවිධත්ව දිනට ගියා. මේ අවුරුද්දේ තාම දවස කියලා නැහැ අපිට කවදාද කියලා. එතකොට 2019 තමයි කලින්ම අපි මිහිතලයේ සම්පත්තික පරිභෝජනය හරහා එහි සීමාවන් අභිබවා ගිය දිනය හැටියට තියෙනවා. මේකේ ලංකාව නැහැ. මේ එක රටවල් වල මේ වෙනතෙක් රටවල් කොයි තැනද ඉන්නේ කියන එක. අපි බලන්න මේකේ තියෙනවා කොටා කියන දේශය පෙබරවාරි මාසෙ වෙනකොට ඒගොල්ලෝ සීමාව පැනලා ඉවරයි. දැන් ඒගොල්ලෝ ජීවත් වෙන්නේ අනිත් අයගේ උස්මෙන් කියලා කිව්වත් නිවැරදි. හරි මිහිතලයේ අනිත් අයගේ ජීවනයේ තියෙන කොටස් අරගෙන තමයි ඒගොල්ලොන්ගෙන් අරගෙන තමයි මේ කොටාර රටේ මිනිස්සු ජීවත් වෙන්නේ. ලක්සම්බර්ග් පෙබරවාරි 15. දැන් ඇමරිකාව ගත්තොත් මාර්තු 14 වෙනකොට ඒගොල්ලෝ මේ මිහිතලයේ දෙන්න පුළුවන් ප්‍රමාණය අභිභව ගිහිල්ලා තියෙනවා. එතකොට මේගොල්ලෝ අපෙන් තමයි ජීවත් වෙන්නේ කිව්වත් මම ඒකයි කිව්වේ නිවැරදි කියලා. දැන් මේ ගණනය මේ විදිහට තියෙනවා. එක එක රටවල් වලට මේක ගණනය කරන්න පුළුවන්. ඒක තියෙනවා. දැන් සමහර රටවල් කියුබා වගේ ගත්තොත් ඒ සීමාව අභිභව යන්නේ නොවැම්බර් මාසෙ වෙනකොට. අපේ ශ්‍රී ලංකාව මේක නෑ. මොකද ඒ තරම් අපිට ඒ තරම් බලපෑමක් නැති නිසා. නමුත් එහෙම හිතලා අපි නිකන් ඉන්න බෑ. මොකද අපිත් මේකට පොඩ්ඩක් හරි තියෙනවා. මොකද ඒක රට විතරක් අරගෙන බැලුවොත් මෙන්න මෙහෙම රූපයක් පේන්නේ. මේ කොළ පාටින් තියෙන්නේ සාමාන්‍යයෙන් ලංකාවේ අපේ ස්වභාවිකව දෙන්න පුළුවන් ඉකොලොජිකල් රිසර්ව් එක තියෙන ප්‍රමාණය. පරිසර ප්‍රමාණය මේ තියෙන්නේ. අපි යන්නේ මෙතන. අපි තාම බීම කරගෙන ඉල්ලීම කරගෙන අපේ අවශ්‍යතාවයන් ඉටු කර ගන්නකොට මෙතන ඉකොලොජිකල් ඩෙෆිසිට්. එතකොට මේ දෙක අතර ඉඩසක් තියෙනවා. මෙන්න මේක අපි පල්ලෙහාට ගේන්න පුළුවන් තරමට තමයි අපි ස්වභාවයේ තියෙන සීමාවන් එක්ක ගමන් කරන්නේ. දැන් බලන්න වසක 1000 වෙනකොට අපි කොච්චර විශාල වෙනසක් තියෙනවා. ඉතින් මේක තමයි සමස්තය. ලංකාවේ විතරක් නෙවෙයි මිහිතලයේ හැම රටකම ගත්තොත් පොදුවේ ගත්තොත් අපි ස්වභාවයෙන් දෙන්න පුළුවන් ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් අපි විවිධ ක්‍රමවේදවලිමුත් අපි මේක ලබා ගන්නවා. අපි කරන කාර්යභාරය තුලිමුත් අපි මේක කරනවා. නමුත් අපේ ජීවිකාවේ ඉල්ලීම තුල අපි විශාල වශයෙන් මේ කාර්ය සිදු කරගෙන යනවා. ලංකාව තුළට කොවිඩ් වලින් මහා විශාල ව්‍යසනයක් ඇති වුණායි කියන එක අපිට දල වශයෙන් පෙන්වන්න හැකියාවක් තියෙනවා. මේ එක රූප වලින් අපි මේ කියන්නේ කොහෙද අපිට ප්‍රශ්න ඇති වශයෙන් සිදු වෙලා තියෙන්නේ. කෘෂි කර්මය තුළ විශාල වශයෙන් සහ කෘෂි කර්මයට හා සම්බන්ධ අනිත් හැම දෙයක්ම තුළ විශාල ගැටලුවක් අපිට නිර්මාණය වුණා. කෙලින්ම අපි දන්නවා අපේ අපරල් ඉන්ඩස්ට්‍රි නැත්නම් නිමි රෙදි සකස් කරන වෙළඳ ක්‍රමවේදවලට විශාල බලපෑම් අපිට ඇති වුණා. එක ආයතනවල ඒගොල්ලොන්ට කොවිඩ් ආසාදනය වීම නිසා ප්‍රශ්න විශාල ප්‍රමාණයක් ඇති වුණා. එක පැත්තකින් ඇත්ත වශයෙන්ම අපි ලෝකයට පළවෙනි රැල්ලේදී අපේ කඩාවැටුණු නිමියඳුම් ක්‍රමවේදයට පොඩි මුක්කුවක් ගහලා වෙනත් දේවල් කියන්නේ මුඛාවරණ සකස් කරලා යන්තම් අපේ ආදායම නැත්නම් අපිට ලැබිය යුතු මුදල බේරගත්තා. එහෙම නැතුව අපි කරන්න ඕන දේ කරුණේ නෑ අපේ ඇත්ත වශයෙන්ම. නමුත් ඒක හැමදාම කරන්නත් බැරි වෙන තත්ත්වයට ආවා. එළවලු මිල වලට ලොකු ගැටලුවක් ආවා. හදන තැන්වල ඒගොල්ලොන්ගේ මුදල් එහෙම් පිටින්ම කඩා වැටුණා. ඒවා අපි ඔක්කොම දකින්න. ඍජුවම ස්වභාවයත් එක්ක සම්බන්ධ ක්‍රියාවලියන් අතර අපි සංචාරක ව්‍යාපාරයේ විශේෂයෙන්ම රූදෙස් සංචරණය, ඊකෝ ටූරිසම් නැත්නම් ස්වභා බද්ධ සංචරණයට විශාල බලපෑම් සමූහයක් ඇති වුණා. ඒක බිඳුවටම බැස්සයි කිව්වත් නිවැරදි. ඒ වගේම තමයි අපිට දැනුවත් වෙලා තියෙනවා මේ සිදුවීම හරහා යම් ප්‍රමාණයකට වනජීවී මාන එහෙම නැත්නම් නීති විරෝධී ලෙස ඒගොල්ලෝ දඩයම් කිරීමේ ක්‍රියාවල යෙදුණයි කියලා. ඒවා සඳහා වැඩිපුර නැවැත්වීමට වෙහෙස දඬ සිදු වුණා ඒ නිලධාරීන්ට.
අනිත් පැත්තෙන් බැලුවොත් කැලෑවට යන පුද්ගලයන්ගේ ප්‍රමාණය 100%ක්ම වගේ අවම වූ නිසා 100% පමණ අවම වූ නිසා ඒ සතුන්ට බොහොම යහතින් ඒගොල්ලොන්ගේ නිදැල්ලේ ජීවත් වීමට අවකාශයක් ලැබුණා. කැලේ සතුන්ට කණ්ඩ දෙන එක බොහෝ දුරට අවම වුණා. ඒ වගේම කැලේ සැත්තු නගරයට එන එකත් හැබැයි වැඩි වුණා. ලංකාවේ එක තැනක පුත්තලම පැත්තේ අලියෙක් නගරය හරහා ගමන් කරපු එකක් තියෙනවා. එහෙම නැතුව දැන් මෑත කාලේදී ඔක දන්නවා නරි දහනය එහෙම මෙහෙම වැඩි වුණා කියලා හිතනවා මිනිස්සු. මොකද සක්‍රියතාවය අඩු වෙන නිසා මේගොල්ලෝ එහෙම යනවා. ඒ හින්දා වැඩි වුණා. ඊට පස්සේ ඒකෙන් වෙන ප්‍රශ්නක් ඇති වුණ බවට අපි දන්නවා මේ පිළියන්නල පැත්තේ ඒ වගේ තැන්වල. ඉතින් මේවා අපිට මේ කොරෝනාව හරහා ඇච්ච දේවල්. ඒකම ඉතින් හොඳ දේවලුත් වුණා. අපිට යම්කිසි විදිහකට උද්‍යෝගයක් නැත්නම් නැගිටීමකුත් සිදු වුණා. ස්වභාවයේ තියෙන වටිනාකම වින්දනයක් ලැබලා කරන්න පුළුවන් කියන එක. ඒ අතරතුර අපි දන්නවා අනාගතයේදී මේ ප්‍රශ්න වලට මේ වගේ මුහුණ නොදී යෑම සඳහා ඒ ආයතන විසින් යම් කිසි ක්‍රමවේද සකස් කරනවා කියලා අපි දැනුවත්ව තියෙනවා. ප්‍රධාන දේවල් වෙන්නේ සංරක්ෂණ ක්‍රියාවලියට උත්සාහ කරන මේ වගේ අපි වගේ සංවිධාන වල ක්‍රියාකාරකම් වලට විශාල බලපෑමක් ඇති වෙනවා. මොකද ඒ වගේ පැවැත්ම හුඟක් වෙලාවට ලෝකයේ හැමතැනම මේක උනා ලංකාවේ නෙවෙයි. දැන් මේ වගේ දෙයක් කරන්න අපිට දායක වෙන පිරිසගේ මූල්‍ය පහසුකම් අඩු වෙනකොට ඒගොල්ලොන්ටත් බැරි වෙනවා ඒවා පවත්වාගෙන යාමට දෙන ධනපතියන්ගේ ක්‍රියාවලිය අඩු වෙලා ගියා. දැන් මේ ඔක්කොම ගැටලු ASCII අපිට අනාගතයේදී තියෙන අභියෝග ජය ගන්න පුළුවන්. මොකද මේක හරහා විවිධාකාර අභියෝග මේ අනුව ගොනු වෙලා තියෙනවා කියලා වැටහෙන්න ඕන. එකක් සංවිධාන පැවැත්ම තියෙනවා. එක පැත්තකින් අනිත් පැත්තෙන් ස්වභාවයට තියෙන අභියෝග ඒවා යොදා ගැනීමට උත්සාහ කරන එක. අපි හිතුවට පරිසර හිතකාමී නීති රීති ආරෝමය ගොඩාක් තිබුණාට මේ වගේ ක්‍රියාකාරීත්වය ගැන ගැටලුවක් තියෙනවා. මොකද රාජ්‍ය නිලධාරීන්ගේ ක්‍රියාකාරීත්වයම එතන අවම වෙලා තියෙනවා. කොවිඩ් එක නිසා යන්න එන්න බෑ. ඒගොල්ලන්ට ඒවා කරන්න බෑ. ඒ නිසා වැරදි කරන මිනිහට කරගන්න අවකාශ ලැබිලා තියෙනවා. මේවා ගොඩාක් අපි හොඳට දානවා. මේවට ප්‍රශ්නවලට විසඳුම් තියෙනවා. අන්න එතනට ගියාම මේ ඇල්බර්ට් අයින්ස්ටයින් කියපු කතාවක් මම කියන්න ඕනේ. Problems cannot be solved within the mindset that created them. ප්‍රශ්නය ඇති කරපු මානසිකත්වයෙන් ඒව විසඳන්න යන්න බෑ. ඒක වෙන්නේ නැහැ. දැන් අද ඇත්ත වශයෙන්ම තියෙන්නේ අන්නේ තත්ත්වය. මේ ප්‍රශ්නය අප විසින් මේක ඇති කරගත්තේ පොදුවේ මම කියනවා පරිසර ප්‍රශ්න සියල්ලක්ම වගේ 99.9%ක්ම වගේ පරිසර ප්‍රශ්න ඇති කරගෙන තියෙන්නේ අපි අපේ ක්‍රමවේද නිසා. එතකොට ඒ ඇති කරගත්ත ක්‍රමවේද කියන මානසිකත්වයේ ඉන්න පුද්ගලයන් මේකට කොහොමද විසඳුම් දෙන්නේ කියන එක ටිකක් ගැටලුවක් කියන එක ඇල්බර්ට් අයින්ස්ටයින් එදා කිව්වා. මම කියනවා ඒකම තමයි අදත් තියෙන ගැටලුව. මොකද මෙතන මේ පරස්පරය බොහෝම අසීරු පරස්පරයක් විසඳ ගන්න. ජීවත් වෙන්නත් ඕන, ඒ වගේම ඒකෙන් ඇති වෙලා තියෙන ගැටලු විසඳන්නත් ඕන, විසඳ ගන්න ක්‍රමවේදයකුත් අවශ්‍යයි කියලා අපිට කියන්නත් ඕන. ඉතින් ඒක ලේසි දෙයක් නෙවෙයි. හරි. ඉතින් ඒ හින්දා හැබැයි ඒක කරන්න අපි උත්සාහ කරන්න ඕන. ඒක ඉතින් පළවෙනිම මේ ප්‍රශ්නේ හරහා ඇතිවිච්ච දේවල් වල මේ ප්‍රශ්නේ කොටස්කරුවෙක් වීමට නම් ප්‍රශ්නයෙන් අපි උද්‍යෝපනය වෙලා අපිව උසිගන්නවපු නැත්නම් අපිව සංවේදී කරගත අදහස් ටිකක් බලමු. කොවිඩ් එක නිසා බොහොම පහසුවෙන් බොහොම පැහැදිලිව මේ නොදන්නා දෙයක් වෛරසයක් කියන දෙයක් එහෙම නැත්නම් ශුද්ධ ජීවියෙක් කියන එකෙක් මේ ජෛව විවිධත්වයේ කොටස්කරුවෙක් බව අපිට වටහා ගන්නට අවකාශ ලැබලා දීලා තියෙනවා. අනිත් එක තමයි මේවා හරියට ගනුදෙනු ගුරුවේ නැත්නම් ප්‍රශ්නකාරී වෙනවා කියන්නේ. Caring or kind that under the right circumstances people will not feel natural love for non-human life. මොකද මේවා ගැටලු සහගත දේවල් නේ. එතකොට මුන් ටික ඔක්කොම වනසලා දාලා ඉවරලා අපි විතරක් මෙතන හිටියානම් හොඳයි නේ. එතකොට මේ කිසිම ප්‍රශ්නයක් නැහැ නේ කියන තැනක් ඉන්න පුළුවන්. ඉතින් අපි ඔය මේ ඩිස්ඉන්ෆෙක්ටන්ට් කියන දේවල් පාවිච්චි කරලා සියලුම තැන්වල මේ වෛරස් ඇතිවීම වළක්වා ගැනීමට හැම වෙලේම අත හොදන්න කියන්නේ මේ වගේ දෙයක් නිසා. නමුත් ඒකත් කරන්න පුළුවන් දෙයක්ද කියලාත් අපි හිතන්න ඕනේ. අනිත් එක තමයි මේක හරහා අපිට බොහොම හොඳ පාඩමක් ලැබුණා. විද්‍යාව කියන දේ වැදගත් කියන එක. මොකද විදු දැනුම කියන එක විද්‍යා දැනුමෙන් යම් යම් දේවල් තහවුරු කරුවාම අපිට බොහොම ලස්සනට මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න පුළුවන්. අපේ සෞඛ්‍ය වෙන්න පුළුවන්, අපේ සමාජයේ ලක්ෂණ වෙන්න පුළුවන්, අපි බලාපොරොත්තු වෙන අරමුණු වෙන්න පුළුවන්. මේ ඕනම දෙයකට අද අපිට හොඳටම තේරෙනවා අපිට මේ කියන්නම් වාලයට එහෙට මෙහෙට ගිහිල්ලා පැන පැන කෑ ගහලා හෝ හයියට
වහන් දෙපා අරින්න කියලා කිව්වට කරන්න බෑ. ඒකෙන් ඇති වෙන ප්‍රශ්නේ තියෙනවා. අපිම විසින්ම අපිම මේ ප්‍රශ්නය උසගන්නන තැනට ගෙනාවා කියන්නේ අපි ඒකේ අවබෝධයක් නැති වුණා. නමුත් විද්‍යානුකූලව සරකලා බැලුවොත් අපිට මේක විසඳන්න පුළුවන්. ඒ අතරතුර කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අපිට පිළිගන්න වෙනවා අපිව දැන් යාමනය වෙන්නේ මේ පාර්ලිමේන්තු ක්‍රමවේදය නැත්නම් තියෙන ගවර්නන්ස් නැත්නම් අපිව මේ පාලන ක්‍රමවේදය තුල. මෙතන හින්දා පාර්ලිමේන්තුව කොහොම වුණත් වැදගත් කියන එකත් අපිට තේරෙනවා. එහෙම නැත්නම් අවනීතිය කියන එක රජ කරන්න අවකාශ තිබුණා. ඊළඟට අපි බැලුවොත් බොහොම පැහැදිලි අර කලින් කිව්ව එකයි මේ කොවිඩ් එක දන ගැස්සුවා ආර්ථිකය. මේ කිසිම දෙයකට ප්‍රශ්නයකට නෑ මේක ගෙනියන්න යන්න පුළුවන් කරගෙන යන්න පුළුවන් කියලා හිතාගෙන හිටපු ආර්ථිකය සම්පූර්ණයෙන්ම දන ගැස්සුවා. කලින් දෙවතාවක් තුන් වරක් මේක වුණා. නමුත් ඒ හැම වතාවකම අපි ඒකෙන් ගොඩවා. විශේෂයෙන්ම 2008 අපිට සිදු වුණා මේ ආර්ථික ප්‍රශ්නයක්. නමුත් ඒකෙන් අපි කොහොම හරි ගොඩාවා. නමුත් මේ සැරේ නම් බොහොම ගැටලු සහගත තත්ත්වයක් බවට අවබෝධ වීමට සාක්ෂියක් හොඳට දරලා තියෙනවා. සමහර ඒවා විශාල වශයෙන් කඩා වැටුණා. මේ තියෙන්නේ ට්‍රැවල් ඉන්ඩස්ට්‍රි එකේ තිබුණු කඩා වැටීම හිතන්න බැරි විදිහට ට්‍රිලියන ගණන් පාඩු විඳින විදිහට කඩා වැටුණා. අහසේ යන ඔයේ දාලා තියනවලු එක එක තැන්වල දැන් ඒව ගොඩ අරගෙන දුවන්න පුළුවන් වේවි කියන සැකෙකුත් හුඟක් මිනිසුන්ගේ ඔළුවේ දැන් තියෙනවා. ඒ අතරතුර අපිට නැවත ප්‍රතිදීපනයක් ඇති වුණා. ස්වභාවයෙන් අපිට යම්කිසි වාසියක් එහෙම නැත්නම් ස්වභාවයත් එක්ක අපි හොඳින් හිටියොත් මේ ප්‍රශ්නය අපිට ඇති වෙන්නේ නැහැ කියන එක. So reawaken our values of nature. ස්වභාව අගයන් ගැන අපිට නැවත ප්‍රතිදීපනයකුත් ඇති වෙලා තියෙනවා කියන එක අපි හිතට ගන්න ඕනේ. ඒකට මේ ඔක්කොම ගොනු කරලා බැලුවොත් මෙතන තියෙන්නේ බොහොම සරල කතාවක් කියලා අපිට වැටහෙනවා. ඒ කියන්නේ ස්වභාවය එය තියා ගැනීමට තියෙන ක්‍රමවේදයක් හැටියට සංරක්ෂණය අපේ යහපැවැත්මට අවශ්‍ය කරන පසුතලය ප්‍රජාවට සහ ජනතාවට well being of the people and අපි විසින්ම න්‍යායාත්මකව සකස් කරලා තියෙන මේ ආර්ථිකය කියන රාමුව. එතකොට මේ ටික කොහොමද අපි එකලස් කරගන්නේ අනාගත යයි. මොකද මෙතන තමයි අපිට තියෙන ඔක්කොම අනාගත අභියෝග ටික. මේ අභියෝග වල ස්වභාවයක් තියාගන්න ඕනේ. ඒක තියාගන්න ක්‍රමවේදයක් හරියට සකස් කරගන්න ඕනේ. අපේ යහපැවැත්මත් අපිට තියාගන්න ඕනේ. ඒකටත් අපි හරි ක්‍රමවේදයක් තියෙන්න ඕනේ. මේ ඔක්කොම දුවවන තෙල ආර්ථිකය කියන එක, ඉන්ධනය කියන ආර්ථිකය කියන එක කොහොමද කරගෙන යන්නේ කියන එක අපි හිතට ගන්න ඕනේ. ඉතින් මේ අභියෝගය තමයි මම දකින්නේ විශාලම අභියෝග හැටියට. නැත්නම් ඍජුවම මේ සත්තු මරන්න එපා, ආරයට මේක කරන්න එහෙම කියන එකට වැඩිය. මේකට පසුතලයන් ටිකක් තිබුණා මේ සාකච්ඡා වල ප්‍රධාන සාකච්ඡා විශාල ප්‍රමාණයක් ලෝකෙ සිදු වෙනවා මේ කාලේ. ඒවත් එක්ක සම්බන්ධ වෙනකොට දකින්න පුළුවන් දේවල් ටිකක් ගොනු කරලා මම ඒකට අවශ්‍ය කරන දේත් ලංකාවේ තත්ත්වයත් පොඩ්ඩක් ගොනු කරනවා. Cambridge Conservation Institute එකේ දැන් වර්තමානයේ භාරකාරය වැඩ කරන සැන්ඩ්‍රොක් මහාචාර්යතුමා මෙන්න මේ විදිහට කියනවා. ඒ කියන කතාවේ මම මේ අන්තිම කැලේ කියනවා this is surely the greatest conservation leadership challenge of all. ඒ කියන්නේ දැන් මේ තියෙන ක්‍රියාවලිය අපි කොහොමද මේක ඉදිරියට ගෙන අරගෙන යන්නේ කියන එක තමයි සංරක්ෂණ නායකත්වයේ තියෙන ප්‍රධාන අභියෝගය කියලා ඔහු ඉදිරිපත් කරනවා. ඒකම මේ ගොනු කරපු ලේඛන සියල්ලක් හරහා විශාල ලේඛන ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම මම මේ ප්‍රධාන කරුණු ටික එකතු කරගෙන තියෙන්නේ. මෙතන තියෙනවා අනාගත මූලධර්ම ප්‍රතිපත්ති 4කට අපි යම් විදිහකට ප්‍රතිචාර දක්වන්න ඕනේ. කොහොමද මේ අභියෝග ජයගන්නේ කියන එකේ ප්‍රතිචාර. පළවෙනි එක තමයි තිබුණු තත්ත්වයට ආපහු යනවා. restoration of the previous economy. හරි එහෙම නැත්නම් කලින් තිබුණු ආර්ථිකයේ තිබුණු යම් යම් ප්‍රශ්න තිබුණාද ආර්ථික වර්ධනයට ඒ බාධක ටික ඉවත් කරනවා. තුන්වෙනි එක තමයි අපි දැන් පහුගිය කාලේ මේ ප්‍රශ්නයට එන විට එන කාලය වෙනකොට තිබුණු අසුරාමුව තුළ ඔයගොල්ලෝ දැක්කා ග්ලෝබල් ඉකොනොමික් ෆෝරම් එකේ 2020 කතා වුණා. මොකද විශාල වශයෙන් පරිසර ප්‍රශ්න තියෙනවා. ඒ නිසා අපි මේකට හරිත ප්‍රතිවර්ධනයක් ලබා ගන්න කොහොමද කියන green recovery එකක් කරන්න බලාපොරොත්තු වෙන්න ඕනේ. ඒ නිසා මේක කොහොමද ප්‍රකෘතිමත් කිරීමක්, හරිත ප්‍රකෘතිමත් කිරීමක් එක කරන්න අවශ්‍යයි කියන්නේ. ඒ ඇස්සේ කියනවා මේකත් ප්‍රමාණවත් නැහැ. ඒ වන්ට අමතරව ඊට වඩා විශාල පරිණාමයක් නැත්නම් වෙනස් වීමක් අවශ්‍යයි. transformative කියන්නේ පරිණාමීය නැත්නම් සම්පූර්ණ වෙනස් වීමක් පරිවර්තනයක් වෙන ආර්ථික ප්‍රතිව්‍යුහගත කිරීමකුත් අවශ්‍යයි කියලා. reconstruction ප්‍රතිව්‍යුහගත කිරීමකුත් අවශ්‍යයි. මේකටත් හොඳක් සාක්ෂි තියෙනවා. අපි ඒක එක බලමු.
එතකොට restoration of the previous economy ඒක ඉතින් එච්චරම ගැටලුවක් නෙවෙයි. තියෙන තිබුණු තත්වයට අපි ආපහු යනවා. අපි ඒකට කියනවා business as usual කියන රාමුවට යනවා. මේකේ හුඟක් හොඳ දේවලුත් තියෙන, නරක දේවලුත් තියෙන. හොඳ දේවල් තියෙන. ඉතින් තිබුණු තත්වයේ අපිට 100%ක්ම හොඳයි කියන්නත් බෑ, 100%ක්ම නරකයි කියන්නත් බෑ. ඉතින් හොඳ දේවල් ටික තියාගෙන හොඳ තැන්වල ඉඳගෙන අපිට අවශ්‍ය කරන දානපතියන් හරහා වැඩ කටයුතු කරගෙන වයිල්ඩ් ලයිෆ් ටුවරිසම් ද උදේ සංචරණයද මුදල් උපයා ගැනීමට දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බිලියන 2ක් විතර වර්ෂයකට උපයන්න පටන් ගත්තා. බිලියන 2ක්. රුපියල් බිලියන 2ක් විතර උපයන්න පටන් ගත්තා. ඉතින් මේව නරකයි කියන්න බෑනේ. එතකොට අන්නේ දේකවල් කරගෙන යෑමේදී හොඳ දේවල් තියෙනවා. නමුත් එහි අනිත් පැත්තකුත් තියෙනවා. මේ දේ තුල අපි දන්නවා බොහෝමත්ම මේ ක්‍රියාවලිය මේ ආර්ථික ක්‍රමවේදය තුල අපි කියපු අර ජෛව විවිධත්ව හායනයට හේතු වූ කාරකයක්. ඒ වගේම වර්තමාන දේශගුණික විපර්යාසයට දායක වූ ක්‍රියාවලියක් සහ සම්පත් හායනයට නැත්නම් ක්ෂීණ වීමටත් උපකාරක වෙච්ච ක්‍රියාවලියක් කියලාත් අපි දන්නවා. එතකොට ඒ විදිහට මේක තියාගෙන යනවද නැද්ද? එහෙම නැත්නම් ඒක ටිකක් වෙනස් කරලා ඉදිරියට ගෙන යනවාද කියන එක තමයි ඊළඟ අභියෝගයේ තියෙන්නේ. නමුත් මේ ක්‍රියාවලිය තුලදී ඒ කියන්නේ මේ කොවිඩ් එකට අපිට ප්‍රතිචාරය දක්වන ක්‍රියාවලියේදී වෙන දේවල් දිහා බලනකොට ආර්ථික විද්වතෙකුට උනත් වැටහෙන කරුණක් තමයි මේක දරාගෙන යන්නේ කෙසේද කියන ප්‍රශ්නේ. මොකද අවශ්‍ය කරන මූල්‍ය පදනම පවත්වාගෙන යන්න මුදල් විශාල ප්‍රමාණයක් විවිධාකාර වලින් අත්‍යවශ්‍යම වෙන බව පැහැදිලි වීගෙන යනවා. කොහෙන්ද මේ මුදල් ආවේ කියන එක තමයි මුලින්ම මම නම් අහපු ප්‍රශ්නේ. මේව කොහෙද තිබ්බේ? මෙච්චර මුදල් ප්‍රමාණයක් කොහෙද මේක දාගෙන හිටියේ? කොහෙද මේක හංගගෙන හිටියේ? ට්‍රිලියන ගණන් කොහෙන්ද ආවේ? වෙන්න පුළුවන් එකම එක දෙයයි. ඕවා අච්චු ගහලා ගන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඇස් බැඳුම් අසංඛ්‍යාලයකන විගඩමක් තමයි මේ යන්නේ කියලා. කෙසේ හෝ මේ දේ සිදුවෙමින් යනවා. ඉස්සරහට ගියාම ඊටත් වඩා මේක අභියෝගයක් බවට පත් වෙනවා. ඒ නිසාම තමයි මේ නැවත ආර්ථිකය පණ ගන්නවල දුවවන්නම අවශ්‍යයි. රීබූට් ද ඉකොනොමි. දැන් මේ කඩාවැටිලයි කියලා තියෙන එක මේ සංඛ්‍යා ගුණ කරගෙන ඔය ආර්ථික වේදීන්ගේ අදහස් තුලින් මේක නැවත පණ ගන්නවල ගෙනියන්න ඕනේ. මේක පණ ගන්නවල ගෙනියන්න යනකොට අපි දන්නවා විශාල අභියෝග රාශියකට මුහුණ පාන්න වෙනවා. විවිධාකාර ප්‍රශ්න රාශියක් තිබුණා මේවා අපිට කරගෙන යන්න බෑ. මේ පරිසර වේදීන් ඇවිල්ලා මේක එපා කියනවා, අරක එපා කියනවා, මෙහෙම කරන්න එපා කියනවා. ඒ වගේ නොයෙකුත් දේවල් කියනවා. ඉතින් ඒවා වුණ නිසා අපි මෙහෙම නැවතත් හිතනවා දෝ ඇද්දෝ කියන දේත් අපි හිතන්න ඕනේ. එහෙම වී ඇති බවටත් සාක්ෂි ලෝකේ තැන් වල දකින්න ලැබෙනවා. removal of all obstacles. මේක 2008 වුණා. දැමුත් ඒ වාගේ බාධක තිබුණා නම් මේක ගේන්න එපා, ඒක ඊට වඩා හොඳයි මේක කියනවොත් එතකොට අපිට ওই ප්‍රශ්නේ අඩුයි, මේක ඉක්මනට හදා ගන්න පුළුවන් කියන නොයෙකුද bailing out polluting industries. දැන් ඒක කරන්නම වෙනවනේ අපිට. ගුවන්ගත වීම සඳහා ආසියානා ගුවන්ගත කිරීමට ඉන්ධන දහනය කරමින් වායු ගෝලයට යන්න වෙනවමයි. එතකොට සමහර පරිසර ස්ටෑන්ඩඩ්ස් කියන ඒවා හරි කියන සම්මත දේවල් සමහර ඒවා ඒ නීති සමහරට ලිහිල් කරන්න හේතු වෙන්න පුළුවන් වුණ නිසා. මොකද 2008 එක වුණා. මේ වතාවේදී ඒක නොවේ කියලා හිතන්න ටිකක් අපහසුයි. නමුත් ඒක එසේ නොවේ කියලා ප්‍රාර්ථනා කරලා ඒට විරුද්ධව ක්‍රියා කිරීම තමයි අපිට තියෙන ලොකුම අභියෝගය. මෙතෙක් උකහා නොගත් සමහර සම්පත් උකහා ගැනීමට හේතු වෙන්න පුළුවන්. මොකද වර්ධනයකට අවශ්‍ය කරන මේ අලුත් ක්‍රියාවලිය. දැන් මේකට ප්‍රතිදර්ශන තියෙනවා. නමුත් ඒවට යන්න ඉස්සෙල්ලා මේක වෙන්න පුළුවන්. මොකද ආපහු අපි දන්නවා බොහොම පැහැදිලිවම කොවිඩ් නිසා ආර්ථික වර්ධනය ඍණ පැත්තට ගියාය කියන්නේ. දැන් මේක ඍණ පැත්තට බෑ, මේක වර්ධනය කරගන්න ඕන. ඒ හින්දා ධන කරලත් තව උඩට ගෙනියන්නත් ඕන තිබුණු තත්වයට එහා යන්න. එහෙමනම් අපිට මේක කරගන්න අවශ්‍ය කරන මේ ක්‍රියාවලියට යන්න වෙයිද කියන එක. ණයගති වෙලා තියෙනවා. දැන් අපි දන්නවනේ අපිත් ණය වෙලානේ ලෝකේ හැමතැනටම මේ කොවිඩ් එක බෙරගන්න ඉන්ජෙක්ෂන් ගහගන්නයි, අර්ථ කරන්නයි, කණ්ඩ බොණ්ඩ දෙන්නයි අරව මේ කරන්නේ. රටේ ඇතුලේ අපි සුගාක් දේවල් අඩු කරගෙන වියදම් අඩු කරගෙන පිටරටින් ගේන බඩු නවත්වාගෙන මේ ඔක්කොම කෙරුවත් ඒත් අපිට හේතුකාරක වෙලා තියෙනවා. අපිට වැක්සින් එක වුණත් දෙන්න ගන්න බෑ. අපිට සල්ලි නැති නිසා අපි ඒකට ණයට අරගෙන කරන්න ඕනේ. එතකොට මේවා ආපහු ගෙවන්න වෙනව නේද? එතකොට මේවා කොහොමද ආපහු ගෙවන්නේ? මේවා ගෙවන්න කොහොමද මේ ආර්ථිකේ පණ ගන්නවන්නේ කියන එක. ඒ අතරතුර ඉතින් සංරක්ෂණයට දායක වූ අය නම් හුඟක් සතුටු වෙන්න පුළුවන්. අනේ අපිට ආපහු සල්ලි දීලා අපේ නම
හොඳ තැනට ගෙනියන්න පුළුවන් වේය කියන එක. ඉතින් ඒවත් තියෙනවා මේක ASCII. ඒ හින්දා අපි මේවා අමතක කරන්න එපා. මේ සියලුම දේවල් එක තමයි මේ ගමන යන්න වෙන්නේ. එතකොට මේකේ තියෙන ඒ වාසි අතර ඊළඟට අපි අවාසි කෙසේ වුවත් අවාසිත් ගොඩක් තියෙනවා. මොකද මේක ක්‍රිටිකාලින. ඒක අපි දන්නවා පැහැදිලිවම. හරි මේක කරන්න වෙන්නේම ජෛව විවිධත්වයේ තහ පරිසරය වර්ධුවට තබලාමයි. මේවා commodification of nature. ඒ කියන්නේ තවදුරටත් මේ ස්වභාවය අපිට ආර්ථිකරණය කරන්න සිදු වෙනවා. එහෙම නැත්නම් පරිභෝජකරණයට ලක් කරන්න හේතු වෙනවා. we have to commodify. ඒක මේක වෙළඳ භාණ්ඩයක් බවට පත් කරන්න සිදු වෙනවා. නැවතත් මේ වාගේ අසාධන තත්ත්වයකට පත්වීමට හැකියාවක් ඇති වේදෝ කියන ප්‍රශ්නේ තියෙනවා. extinction enhanced. ඒ කියන්නේ තුරන් වීමට තියෙන ප්‍රවණතාවය තවත් වැඩි වෙන්න පුළුවන් ඒ ක්‍රමෙට. තුන්වෙනි ක්‍රම තියෙනවා. මේ දෙකම නෙවෙයි. මේ තුන්වෙනි ක්‍රම මේවාට ඇත්ත වශයෙන්ම මූලාරම්භයක් මේ 2019 වෙනකොට බොහෝ දුරට රියෝ +20 කියන්නේ 2012ට පස්සේ ආරම්භයක් ලබා දුන්නා. නමුත් මේව ඔක්කොම හරීම හිමින් තමයි ආපු. ඉතින් මේ හිමින් ආපු ඒවා දැන් වේගවත් කරන්න පුළුවන්ද කියන එක තමයි බොහෝ දුරට අපි වගේ අය අපි මේ පරිසරය රැකීමක් දක්වන බහුතරයක් අපි උත්සාහ කරන්නේ ඉදිරියට ගෙනියන්න. Deliver improved human well-being and social equity while significantly reducing environmental risks and ecological scarcities. මේක කරන්න පුළුවන්. හැබැයි ඒක කරන්න අර මම කිව්වා වගේ මේ මිනිස් මනසේ තියෙන යම්කිසි වෙනස්කම් සමූහයක් ඇති කර ගන්න ඕන. ඒක මේ වෙනකොට වුණා. වාසනාවට වගේ මේ දවස් 2කට 3කට ඉස්සෙල්ලා මේ මාසේ 21 වෙනිදා බ්‍රිතාන්‍යයේ හමු වුණා G7 කියන එකේ ප්‍රධාන ආර්ථික ඇමතිවරුන් ටික. ඒගොල්ලෝ මෙන්න මේ විදිහේ තීන්දුව ටිකක් ගත්තා. බලන්න මේ තීන්දුව බොහොම වැදගත්. Environment and Climate Ministers ඒගොල්ලෝ පරිසර සහ දේශගුණික ඇමතිලා protect land and ocean to bend the curve of biodiversity loss by 2030. වැඩි කාලයක් නෑ. මේ තව අවුරුදු 9කින් අපි ජෛව විවිධත්ව හායනයේ සිදුවෙන වක්‍රය නැති කරනවා. හරි? They also commit to phase out new direct government support for international fossil fuels. එතකොට අපේ නොරොච්චෝලි වලට පොඩි ප්‍රශ්නයක් එන්න පුළුවන් මේ වගේ. හරි දැන් බලන්න. මේව තමයි දැන් මේ කරනවායි කියලා මේගොල්ලෝ පොරොන්දු වෙලා තියෙන්නේ. හරි securing meaningful action from leading economies to tackle climate change is a priority for the UK's G7 presidency ahead of 26 November conference. එතකොට ඒකේ මූලිකත්වයේ දරන Secretary General තුමා කියනවා this is a major step forward before we host the G7 in Cornwall. ඒ කියන්නේ November මාසෙ තියෙන්නේ අයින මාසෙ next month, and is a sign of the dedication to accelerate action within the G7 and beyond to tackle the twin challenges. අභියෝග දෙකක් තියෙනවා. Climate change and biodiversity loss. එතකොට මේවා හොඳයි. මේවා අපිට රසවත් කනට මිහිරි දේවල්. පරිසරවේදීන් හැටියට ජෛව විවිධත්වය ගැන තියෙන පැකීමක් හැටියට මේවා බොහොම මිහිරි. දැන් මේවා ගැන අපි කොච්චර කාලයක් කියාගෙන ආවා. මේ කොවිඩ් එක ASCII අර මම කියපු 1-2 ක්‍රමවේද වලට වඩා තුන්වෙනි ක්‍රමවේදයට යම්කිසි රුකුලක් ලැබෙනවා කියන එකට අපිට දැන් තරමක් හෝ විශ්වාසයක් තියන්න පුළුවන්. ඒ වගේම තමයි ඒවා අතර බොහෝ අදහස් ගොඩාක් ගොනු කරලා තිබුණා. මම මේ පොඩ්ඩක් මෙතනින් අරන් තියෙන්නේ. And all new finance for coal power by the end of 21. එතකොට මේ අවුරුද්ද අවසාන වෙනකොට කිසිම රටකට අලුතින් ගල්ලංගුරු බලාගාර ඇති කර ගැනීමට මූල්‍ය ආධාර දෙන්නේ නැති වෙන්න ඒගොල්ලෝ තීන්දුව කරගෙන තියෙනවා. ඒ වගේම තමයි වන විනාශය නවත්තන්නත් ඒගොල්ලෝ එකඟතාවයක් පෙන්눔 කළා. Measures to tackle global deforestation were also secured, with the G7 committed to increase support for sustainable supply chains that decouple agricultural production from deforestation and forest degradation, including production stemming from illegal land conversion. එතකොට වන විනාශය හරහා භෝග වගා කරලා වෙළඳ පොළට ගෙනියනවා නම් ඒවට අපි සහාය දෙන්නේ නැහැ. හරි එහෙම නැත්නම් භූමිය අනිති ලෙස නැත්නම් නීති විරෝධී ලෙස භාවිතා කරලා ඒකෙන් මොනවා හරි නිෂ්පාදනය ඇති කරලා වෙළඳ පොළට ගේනවා නම් අපි ඒකට සහාය දෙන්නේ නැහැ. අපි ඒක ගන්න යන්නේ නැහැ. එතකොට මේ වගේ අපිට අරමක පණිවිඩයක් ලැබෙනවා.
අමතක කරලා නැහැ තරමක් දුරට තියෙනවා. ඒ වගේම තමයි ඒත් 21 වෙනිදා හෙල්ත් මිනිස්ටර්ස්ලගේ සම්බන්ධතාවයක් තිබුණා. මේක රෝමේ සිදු වුණේ. එතනත් මේ සාකච්ඡාවේදී බොහොම පැහැදිලිවම පරිසර හිතකාමීත්වය පිළිඹු කරලා තියෙනවා කියලා අපිට පේනවා. Policies should accelerate progress towards achieving the sustainable development goals. Combat the root cause of health emergency, including social detriment of health, poverty, structural inequity and environmental degradation. Build human capital අනිත් ඒවා. එතකොට පරිසර හායනය ඇතිවීම වළක්වීමත් මේ ඔක්කොගෙම මේ ප්‍රශ්න ඔක්කොම ASCII තියෙනවා කියන එක මම හිතන්නේ කනට මිහිරි. නමුත් ඒවා කරවා ගන්න කොහොමද? එහෙම කරගන්න ක්‍රමවේද අතර තියෙන හතරවෙනි ප්‍රවේශය තමයි transformative economic reconstruction කියන මේ අලුත්ම අදහස් ගොනු. මේවත් මේ වර්ධනය වීගෙන ආපු දේවල්. නමුත් දැන් ඒවා ඉස්මත්තට ඇවිල්ලා තියෙනවා. අභියෝග ජය ගන්න නම් අපිට මෙන්න මේ ඉස්මත්තට ඇවිල්ලා තියෙන න්‍යායාත්මක අදහස් ටික කොහොම හරි ඉස්සරහට වන ජෛව විවිධත්වයට මුල් කරගෙන රැගෙන යා යුතුයි කියන එකයි මෙතන මම මේ කියන්න හදන්නේ. එහෙමයි අභියෝග ජය ගන්න වෙන්නේ. නැත්තම් තියෙන දේවල් වලට මුක්කු ගහලා ඒවට මේ ප්ලාස්ටර් දම යාට මෙයාට ගෙනිහිල්ලා කරගන්න බෑ. Change in the present economic model. ඒ කියන්නේ පවතින ආර්ථික ක්‍රමවේදය අපි වෙනසක් ඇති කරගන්නවා. where reward more instead of better consumption. අපි දැන් කරන එකේ තියෙන්නේ හුඟක් වෙලාවට වැඩි දෙයට උපකාරක දෙනවා. ඒ වගේ නැතුව පරිභෝජනයටත් ඒ වගේම හයිය දෙනවා. අපි ඒ කරන්න ඕන instead of better consumption. අපි ඒකට දෙන්න ඕන. Private or public investment and human versus natural capital. කියන මෙන්න මේ අදහස් වලට අපි තියෙන්න ඕන. බොහෝ නැවතත් අර public property එක වැඩක් නැහැ. ඒක ගැන ගනුදෙනුවක් කරන්න, ඒක ගැන සලකන්න නැත්te ඉන්න කියලා බෑ. දැන් අපි මේ පැත්තට බර වෙන්න ඕන ආපහු නැවත. මේවා අපි සමහර වෙලට මේ වාගේ පසුතලයේ තුල යම්කිසි දේශපාලනික මතවාද තියෙනවා. ඒවා නෙවෙයි අපි මෙතන කතා කරන්න ඕනේ. Reduce economic metabolism down to levels compatible with planetary boundaries. A steady state economy කියලා එකක් කියනවා. ඒ කියන්නේ අර අපි කිව්වාගේ මිහිතලයේ ධාරිතාවක් තියෙනවා. මේ මිහිතලයේ ධාරිතාව අභිබවා යන්නේ නැතුව ඒ සීමාව තුල ඉන්න ඕනේ. අපි මේකට ස්වභාවිකරණය කියලා මම 1998 ලේඛනයක් සකස් කරුවා. ඒ වගේ අදහස් අපි ගොනු කරගන්න ඕනේ. ඊට පස්සේ මෙතන තියෙනවා advocate degrowth කියලා කියනවා. අමුතුවෙන්ම මේ ආර්ථික විද්‍යාත්මක අදහසකට ගොනු කරලා තියෙනවා. අපි මේ ඍණ ගතියකට යන එක නෙවෙයි. අපි දැන් මේ සංඛ්‍යා එක්ක නෙමෙයි ඔක්කොම මේ සෙල්ලම් කරන්නේ. අද අපි රුපියල් 10න් ගන්න බඩුව අපිට රුපියලෙන් ගන්න බැරි වෙන්න හැකියාවක් නැහැ. ඒක තමයි degrowth කියන්නේ. down scaling the size of the economy. මේවා ඒ ආර්ථික විද්වතුන්ගේ වචනවල තියෙන දේවල්. reform national accounting system. දැන් අපේ ආර්ථිකය විගණනය කරන ක්‍රමවේදවලට අලුත් හරිත විගණ අදහස් දැමීම කරන්න අනිවාර්යයි. ඒකෙන් අපි කියනවා නෙගටිව් සයිඩ් එක අනිත් පැත්තට තියෙන මේවා අලුත් අදහස් සමහරලාට පහත් මේ ජීවිකාව කරන නැත්නම් අපි දරිද්‍රතාවයෙන් අඩු කට්ටියට මේක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මොකද ඒගොල්ලොන්ගේ මනස තියෙන්නේ මට වැඩියෙන් සල්ලි ඕන. මට වැඩියෙන් සල්ලි දෙන්න ඕන. කියන මානසිකත්වයක් තියෙන නිසා දැන් මුල් වතාවේදී Tamanට තියෙන රුපියල් 10න් රුපියල් 100ක බඩු ගන්න පුළුවන් කියන එක හිතේ නෑනේ. මට රුපියල් 100ක් ඕන මගේ 100 බඩු ගන්න. ඉතින් නමුත් දැන් තමා ළඟ තියෙන 10න් 100ක බඩු ගන්න පුළුවන් කියන අදහස එකපාරම දෙන්න බැරි වෙන්න පුළුවන්. ඒ නිසා මෙතන ගැටලු තියෙන්න පුළුවන් කියන එකයි කියන්නේ. Decentralized may result in more interference, intensification and with nature and landscape. මොකද මේ ක්‍රියාවලිය තුළ අපි යම් කිසික විමධ්‍යගත කිරීමකුත් මේ ක්‍රියාවලිය තුළ සිදු වෙනවා. එතකොට මේකෙන් සමහර විට නීති කිරීමේ ප්‍රශ්න වෙන්න පුළුවන්. පළාත් වල ඉන්න අය ඒගොල්ලන්ට ඕන කරන ක්‍රියාවලිය දෙන්න පුළුවන්. Change in landscape activity in the north to feed the people. මොකද අපි දන්නා කරුණක් තියෙනවා බොහෝ දෙයක් අර විලි බ්‍රාන්ඩ් කමිෂන් report එක අවුරුදු මතක ආවට පස්සේ ඔක්කොගේම අරුණ දෙයක් තිබුණා. සංවර්ධිත රටවල් වල ආහාර සහ ඒගොල්ලෝගේ ජීවිකා 70%ක්ම වගේ ඒ කාලේ යපුනේ දකුණේ දේවල් වෙලේ. ඒ කියන්නේ මිහිතලයේ දකුණු අර්ධද්වීපයේ කට්ටිය නැත්නම් සවුත් කියනවා. අපි සවුත් provided things to the north for them to survive. ඒගොල්ලෝගේ ජීවිකාව සඳහා. මේකට ඇති වෙන ගැටලුව. මොකද එතකොට උතුරෙන් ආහාර ටික උතුරෙන්ම නිෂ්පාදනය කර ගන්න ඕන. අදටත් මේ තත්ත්වය තියෙනවා. ඒ හින්දා ඒ ප්‍රශ්න තියෙනවා. උතුරෙන් එතකොට උතුරේ තියෙන දේවල් හදා ගන්න. එතකොට කොහෙද ඉඩම? කොහෙද ඒගොල්ලෝගේ ප්‍රශ්නේ විසඳගන්නේ? ඔන්න ඕවා වෙන්න පුළුවන්. එතකොට a new model ඒ නිසා මේක කොහොමද පිළිගන්නේ? මේවට පසුතලයේ ඕන තරම් න්‍යාය තියෙනවා. මම මේව විස්තර කරන්න උත්සාහ කරන්නේ කාල වේලාව වේගෙන් යනවා.
මේවට ඕනතරම් න්‍යාය තියෙනවා. අන්න මේක තමයි අපිට තියෙන අභියෝගය. මේ අලුත් න්‍යාය අදහස් ටික කොහොමද අපි අපේ අවශ්‍ය තැන් වලට ගොනු කරන්නේ? එහි ප්‍රධානම එක දෙයක් වසර 2002න් පස්සේ ඉස්මතු වෙලා ඉදිරියට ආවා. ඒකට අපි කියන්නේ nature based concepts කියලා. ස්වභාව පදනම් කරගත් සංකල්ප. මේ තුල තියෙන මේ ඔක්කොම ටික තියෙන ඒවා. ecosystem based adaptation, ecological engineering, ecosystem based mitigation, forest landscape restoration, ecosystem based disaster risk reduction, මේ කියන හැම එකක්ම green infrastructure, climate adaptation service, natural infrastructure, area based conservation, ecosystem based management, ecological restoration. දැන් මේ අවුරුද්දේ ජූනි මාසේ පටන් ගන්න දෙන්නේ මේ ecological restoration දසවසරකට. මේ අවුරුද්දේ පරිසර දිනයේ තේමාව ecological restoration. එතකොට මේ අදහස් ටික ඔක්කොම ගොනු වෙලා තියෙන්නේ මෙන්න මේ කියන ස්වභාව පදනම් වූ විසඳුම් කියන සංකල්පය මතයි. මේ ස්වභාව පදනම් වූ විසඳුම් කියන සංකල්පයේ මූලාරම්භයේ ප්‍රධානම වෙන්නේ වසර 2002න් පස්සේ. දැන් ඒක විශාල ගමනක් ඇවිල්ලා තියෙනවා. ඒ හින්දා විශාල පදනමක් අපිට මේක තුල තියෙනවා අපේ අනාගතයට මේක රැගෙන යන්න. මේ අදහස අප තුළ තිබුණා. ඇත්ත වශයෙන්ම අපි මේක වසර 2012 දී අපේ රාජ්‍ය ප්‍රතිපත්තියට ගොනු කරලා තිබුණේ. අපේ හරිත ලංකාව වැඩසටහනේ මෙන්න මෙහෙම වදනක් තිබුණා. මේ වදන කාටවත් කොළද රතුද මේ නිල්ද කියලා අහක දාන්න බෑ. to forge a relationship with nature that would ensure sustainability in all its activities aimed at improving the quality of life. ජීවිතයේ ගුණාත්මක භාවය වැඩි කිරීමටත් තිරසාරත්වය සඳහා අපි මිහිතලයත් එක්ක යම්කිසි සම්බන්ධතාවයක් සුහදතාවයක් ඇති කරගමු. මේක කරන්න තමයි අපි මේ අද උපදෙකුත් මේ උත්සාහ කරන්න යන්නේ. ඊටාම කෙටියෙන් ඒකට මම අදහස් ටික තියෙනවා. mainstream environment and biodiversity management. අපිට මේක අනිවාර්යයෙන්ම ප්‍රධාන ප්‍රවේශයට පරිසරය සහ ජෛව විවිධත්ව කළමනාකාරීත්වය ඇතුළත් කරගන්න ඕන. ඒක තුළ ජෛව විවිධත්ව සංරක්ෂණයේ සාරය පැහැදිලිවම අවබෝධ කරගෙන යන්න ඕන. study use save කියන දේ තමයි ජෛව විවිධත්ව සංරක්ෂණයේ සාරය සහ ප්‍රධාන ඉනි තුන ඒක අරගෙන යන්න ඕන. bridging the gap by changing lifestyles. එතකොට ජීව වෙන ක්‍රමවේද වෙනස් කරලා ඇති නැති පරතරය අඩු කරගන්න අවශ්‍යයි. ඇති නැති පරිසරය අඩු කරගන්න නැති අය ඇති තැනට ගෙනියලා කවදාකවත් කරන්න බෑ. මොකද එතකොට එහි බර වැඩි වෙනවා මිහිතලයට. අපිට මේ දෙකේ ગેප් එක වැඩි කරගන්න බෑ. අඩු කරගන්නවා නම් මේ දෙක බ්‍රිජ් කරන්න ඕනේ. පුළුවන් තරම් එක පාලම් දාලා කිට්ටුවට ගේන්නම අවශ්‍යයි. changing the prevailing economic market model. ඒක මම දැන් කලින් කිව්වා. දැන් මේ තියෙන වෙළඳ ආර්ථික ක්‍රම වේදය නැත්නම් ආකෘතිය වෙනස් කිරීම අනිවාර්යයි. ඒකට හුඟක් ආර්ථික විද්‍යාඥයින් කරගෙන යනවා. මොකද ඒක තනිකරම පරිභෝජනය හරහා යන නිසා ඒ හරහා තමයි විශාල පරිසර හායන සීළු දෙයක්ම වෙන්නේ. තිරසර වෙළඳ ක්‍රම වේද සහ අපි කිව්වේ green economy මේවා ගේන්න ඕනේ. continuing dependence on techno solutions. අපිට මේකත් අතාරින්න බෑ. තාක්ෂණික වස්තුන් සහ තාක්ෂණික ක්‍රමවේද සහ තාක්ෂණය මත අපිට තියෙන යැපීම අපිට විසි කරන්න බෑ. ඒකත් මත තරමක් නෙවෙයි බොහෝ දුරට ආපහු යැපි යන්න ඕනේ. නමුත් මෙතන අවබෝධ කරගත යුතු වැදගත් කරුණක් තියෙනවා. අපිට විද්‍යාව සහ තාක්ෂණයේ ප්‍රශ්න විසඳා ගැනීමට අවශ්‍යයි. ඒවා තමයි අපිට මේ ප්‍රශ්න ඔක්කොම ඇති කරලා තියෙන්නේ කියන එක අවබෝධ කරගන්න ඕනේ. We need science and technology to solve problems that have been created by science and technology. ඒකත් හොඳට මතක තියාගන්න ඕනේ. මේ අනුව අපි අපේ සමීකරණයට තාක්ෂණය ඇතුළත් ගන්න ඕනේ. ඒ කියන්නේ බලපෑම්, අභියෝග, ප්‍රශ්න කියන සමීකරණයට පරිසරයට ඇතුළත් කර ගැනීම අවශ්‍යයි. ඒම හතරක් මේ නිසා අපිට ගන්නවා. මම මේ විස්තර ටික ඔක්කොම කියන්න යන්නේ. ඒ අනුව අපි පැහැදිලිවම ජෛව විවිධත්ව කළමනාකාරීත්වය තිරසාර සංවර්ධන තේමාවක් හැටියට ඉදිරියට රැගෙන යාම අනිවාර්ය වෙනවා. දෙවෙනි වෙන්නේ අපිට affecting the lifeline for sustainable development. biodiversity කියන එකේ bioprospecting ජෛව විකසුම කියන එක හරහා සහ වෙනත් ඇගයීම් පදනම් කරගෙන මේක අපේ ජීවනාලියට බද්ධ කිරීම අනිවාර්යයෙන් සිදු කළ යුතුයි. ධාරිතාවය අපි වැඩි කරගන්න ඕන සංරක්ෂණ ක්‍රියාවලියන් සඳහා සහ ඒවා අනුහුරු කළමනාකාරීත්ව ක්‍රමවේද වලට ගමන් කිරීමට
adaptive management pathways කියලා කියනවා. මේවට ඒවා කරහා රැගෙන යාම සඳහා ඒගොල්ලෝ එක්පැන් කරවන්න අවශ්‍යයි. ඒකට අවශ්‍ය පදනම සකස් කරලා ලබා දීලා තියෙනවා. මේවා හැබැයි තාම හිතලවත් නැහැ, කරන්නවත් නැහැ. ඒවට අවශ්‍ය කරන බලාපොරොත්තුත් ප්‍රතිපත්තිමය වශයෙන් ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් ඒවට තාම කිසිම කෙනෙක් අඩිය තියලා නැහැ. අපිට මේ තියෙන විවිධත්වය අවම කරලා පැහැදිලිවම යා යුතු ගමන් එක්තැන් කිරීම සබහා සම්පත් සංරක්ෂණය කොයි විදියටද හරියට මෙරට තුළ සිදුවීමට අවශ්‍ය කියන එක අපි දන්නවා තියෙන ප්‍රශ්න විශාල ප්‍රමාණයක්. මෙහි තවත් තියෙන වැදගත්ම දෙයක් ඒකත් මේ මෑත කාලයේදී ඉස්මතු කරලා පෙන්නවා. අපේ තොරතුරු සම්පින්ඩනය හරියට හරියාකාරව නැත්නම් සංවේදී කලාප හඳුනා ගැනීමට හෝ කොහෙද කැලේ තියෙන්නේ කොයි කැලේද කොතනද කරන්න පුළුවන් මොනවද කියන එක කරන්නවත් අපිට බැරි වෙලා තියෙන්නේ. මොකද අපේ තොරතුරු සම්පින්ඩන වෙලා ඒවා ඒක රාශි වෙලා තොරතුරු තීන්දුව ගැනීමට තියෙන අපහසුතාවය නිසා. ඒක ගොඩනැගීමට හැකි ආකෘතියක් උත් මේ වෙනකොට අපි ලබලා දීලා තියෙනවා. නමුත් ඒවා තාම එතනමයි. beyond land based conservation අපිට මුහුදට අපහු යන්න වෙනවා. මොකද අපි කියනවා blue economy කියන එක. ඒකට විශාල දායකත්වයක් දෙන්න ඕනේ. මොකද අනාගතයේදී එතන විශාල හැකියාවන් සමූහයක් තියෙන නිසා ඒක අපි බලන්න අනිවාර්යයි. ඒ වගේම අපි ජාත්‍යන්තරත් එක්ක සම්බන්ධ වෙලා මොකද මේවා හුදකුලා කරන්න පුළුවන් කාර්යයක් නෙවෙයි. එතකොට science for environment policy brief කියලා එකක් මේ ඊයේ පෙරේද අපිට වුණා. ඒකත් මම ඔයගොල්ලෝ දෙන්නේ එකයි. The solution is in nature. එතකොට අපි විසඳුමත් සමග සම්බන්ධ වීමට නම් අපි පැහැදිලිවම කියා ගන්න ඕනේ. ඒ විසඳුම තියෙන්නේ ස්වභාවය තුළ. තිරසාන සංවර්ධන ඉලක්ක ඉටුවීමට නම් පැහැදිලිවම පාදස්තක කොටස වෙන්නේ ජෛව ගෝලයේ ලක්ෂණ ටික 15 14 6 13 කියන දේවල්. මේ පදනම නැත්නම් තිරසර සංවර්ධන ඉලක්ක කිසිම විටක ඉටුවීමට නොහැකි බෑ කියලා අපිට තේරුම් ගැනීම අනිවාර්යයි. ඒ නිසාම ප්‍රධාන අභියෝග ඔය සියල්ලක්ම ජයගෙන ඉස්සරහට යන්න නම් අපි එක්වීමට අවශ්‍යයි. unite, learn to save and share. රැකීමට සහ බෙදා හදා ගන්නට ඉගෙන ගමු. එතකොට මේ precious planet, ඒ කියන්නේ මේ වටිනා මිහි ඵලය අපිට රැක ගන්නට හැකියාවක් ලැබේවි. මේ COVID-19 ඇත්ත වශයෙන්ම අපිට දිය යුතු දිය හැකි ලැබිය යුතු ලබා ගත යුතු පණිවිඩය මේකයි. ක්‍රමවේද ඔක්කොම ටික අද පිඟානේ තියෙනවා. ඒවා තෝරා බේරාගෙන අවශ්‍ය විදිහට ආලා යහපත්ව ජීවත් වෙන්නේ කොහොමද කියන එකට අපි ඉදිරියට කට්ටියට අවකාශ ලබා දෙන්න ඕනේ. චුට්ටක් වැඩියෙන් වේගයෙන් මම ගියා. මොකද කාල වේලාවත් විශාල අදහස් ගොඩක් තිබුණා මට කියන්න බලාපොරොත්තු තිබුණ නිසා. හැබැයි ප්‍රශ්න මොන හරි තියෙනවා නම් මම හිතන්නේ අපිට තව පොඩි කෙටි කාලයක් තියෙනවා. ප්‍රශ්න දෙක තුනකට උත්තර දෙන්න හැකියාවක් තියෙනවා. එකක් තමයි ලලිත් ප්‍රොෆෙසර් ලලිත් Altena, do you think we Earth are reaching the Earth carrying capacity fast? We have surpassed the limits of the Earth. That is the problem we are having. That is the Earth Day overshoot. For 21, we don't know. We are hoping that it will be as late as possible. But as I said, in 2019, according to their calculation, that was the earliest, 29th of July. Last year, it was 22nd of August. So it has slipped down a little bit. 21 might be a further down. That is what we are hoping. It has not been announced yet. තව ප්‍රශ්නයක් තමයි මේ අතීත ශ්‍රී ලංකාව ගැන අහනවා. In ancient Sri Lanka, do you think there was a better management of nature? The agriculture output was higher and they had a good understanding on the ecological structure even without the modern technology and analyzing method. What's your opinion on how they had such a good understanding and can we learn from their practice? They very well did have a better understanding of nature to obtain what they wanted. ඒගොල්ලන්ට ඕන දේ ස්වභාවයෙන් ලබා ගැනීමට අවශ්‍ය කරන දැනුම අවබෝධය බොහොම හොඳට තිබුණා. We have to accept that the modernity or the නවීකරණය තමයි අපිව dissociate. We were broken away from there. Our somewhat dependence on
being with nature. ස්වභාවයත් එක්ක ඉඳගෙන අපේ අවශ්‍යතාවයන් ලබාගෙන ජීවත් වීමට තිබුණු දැනුම අපිට හොඳටම තිබුණා. නමුත් ඒකෙන් පිටස්තරව අපිට ජීවත් වීමට හැකියාවක් තියෙනවා කියන අදහස අපිට ලැබුණාට පස්සේ තමයි විශේෂයෙන්ම කෘෂිකර්මය අපි ඒකෙන් දුරස්ත වෙන්න පටන් ගත්තා. අපේ වාරි ක්‍රමවේදය අපි කියන ජල සංස්කෘතිය තුලත් ගොවි ක්‍රමවේද තුලත් වනය පාවිච්චි කරපු ක්‍රමවේදය තුලත් බහුතරයක් අපි අද සමස්තයක් හැටියට හුඟක් අය කියන්නේ හේංගොවිතැන විනාශකාරී කියලා. ඒක හේංගොවිතැන නෙවෙයි. හේංගොවිතැන කියන්නේ ඊටාම විද්‍යාත්මක වනාන්තර පද්ධතියක් පාවිච්චි කරපු ක්‍රමවේදය. ඒකේ මූලාරම්භක දේ දන්නෝ නම් ඔය අපි මේ කතාව කියන්නේ නැහැ. ඒ තරමට අපි දුරස්ත වෙලා තියෙන්නේ එතනින්. ස්වභාවය කොහොමද පාවිච්චි කරේ? අපේ අවශ්‍යතාවයන්ට ස්වභාවයේ වනසල නෙවෙයි අපි එදා පාවිච්චි කරලා තියෙන්නේ. හැබැයි එතන තවත් කරුණක් තියෙනවා අපි දැනුවත්වම කිය යුතුයි. එදා ඉල්ලුම් ප්‍රමාණයත් අද ඉල්ලුම් ප්‍රමාණයත් හාත්පසින්ම වෙනස්. The demands of then and the demands of today are different. And that is why. So basically I would say, yes, the people of the past, wherever they have been, especially in Sri Lanka, I would say, have been close to nature and they understood nature and they got what they wanted from nature and respected nature for everything. But the time we became developed, science-based, we moved away from nature and became the destructor. That is what happened in the West. That is what has happened now in the East. And that is what has therefore happened across the globe. So that is why we are saying we must come back. We have to get back to that understanding. That is the foundation of the naturalization or the greening of the systems that we are all talking about. The simple action of having to even ban chemical fertilizer is a very, very extreme action of trying to bring that together. There are 101 problems in that. That is because if you do not understand that soil can sustain crops. But when you have taken away that facility, everything becomes a problem. So it's not easy. The regenerative agricultural principles are all happening again. Right? It's not just only in Sri Lanka that we are saying. Regenerative කියන්නේ ප්‍රතිජනනීය කෘෂි කර්මය කියන එක තමයි අතීතයේ තිබුණේ. පසට හැකියාවක් තියෙන ප්‍රමාණයට ඒ පසෙන් අපිට අවශ්‍ය කරන දේ අපිට දුන්නා. ඒකෙන් ඕනට වඩා ගන්න ගිහිල්ලා තමයි අපිට මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ. ඒක හරියා ගන්න මිනිසුන්ට කණ්ඩ දෙන්නත් ඕන නිසා ගහණයත් වර්ධනය වුණා. මේ ඔක්කොම එකට බැඳිලා තියෙන්නේ. But ඔබේ ප්‍රශ්නේ මූලික දේ, yes, we had a better understanding then than today. Okay. So there's another question from Hassan Talogamge. Can you point out 5 most urgent things we must do to reverse the tide of biodiversity loss here in Sri Lanka? First, I would say, let me put it down, otherwise I'll forget. Number 1 will be change lifestyle. So what do we mean by change lifestyle? It can be a long thing, but it means that you should learn to not demand what is not due from nature. We have done a lot of things, so it is going to be very difficult. What will you eat? You might ask. That's where you have to start. Second, of course, I will post the questions for you to think so that you will get the answers from your way of doing things, because the answers are there. I am not trying to impose anything, but I will tell you. 2, immediate dietary change. You have to understand that you must not be a burden in the food that you are taking into the system. If you can do that, fine. That is one way of doing it. But you have to also think of whether it can be health-wise applicable to you. Those are things you have to do. 3, reduce consumption in every way. Because you may not realize that every item that you are consuming, from your head shampoo to your body soap, to your clothes, and all of these things are ultimately a burden on nature and biodiversity. So reducing your consumption, which I would call the needs wants analysis. Subject yourself to a needs wants analysis and you will realize that there are plenty of ways to change your direction.
which means that we are slowly going towards a personal change in your lifestyle. So fourth will be to commit to change your lifestyle. That is not easy, no? That is the problem. And finally, to change. That is 5. If you can go this, first do a simple one, because to survive you have to eat. So go from your food, make a decision, go to what you need. You don't go for wants, go for needs, and try to embrace that and finally do it. So it's not easy. You will have to list the purposes and why you are doing. I would tell you, I will give you a tip. Start by listing out all what you say is yours. Obey කියන ඔබ ලයිස්තුගත කරගන්න ඒ ටික. And put on the next column, do you need it or do you want it? ඔබට මේක අත්‍යවශ්‍යද මේක ඕනද? මොකද කෑම පිඟාන දිහා බලලා අහන්නකො ඔය ප්‍රශ්නේ. මම මේ කන්නේ මට ඕන නිසාද මම මේ කන්නේ අවශ්‍ය නිසාද කියලා. එතකොට you will start realizing what it means. It is the absence of that realization. මේ අවබෝධය අප තුල බොහෝ විට නැති නිසා තමයි අපි මේ ප්‍රශ්න හුඟක් වෙලාවට ලොකු කරගෙන තියෙන්නේ. Yes. Oh, මාලක තව තියෙනවද? ඔව් හේමන්ත විතානගේ අහලා තියෙනවා Hemant is there. how to resolve differences between politicians and scientists? Very easy. You have to, well, Hemant, a very good question. It's very easy to resolve it because both parties, you can't resolve a problem if both parties are not agreeing to resolve it. That is the first thing. ප්‍රශ්නයක් විසඳගන්න පාර්ශ්ව දෙකම කැමත තියෙන්න ඕනේ. පාර්ශ්ව දෙකම මේ කැමත නැත්නම් ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. My experience මම කියන්නම්, because I do not agree with all of whatever the politician says, but I am willing to tell the politician what I think is there. Facts and figures which are acceptable and are solid. That is number 1. අපි මෙතන කියන්නේ facts. Facts කියන්නේ කවුරුත් කිව්වා, යා කිව්වා, මෙයා කිව්වා, මෙහෙම තමයි වෙන්න පුළුවන්. ඒව නෙවෙයි. That is where the science comes in. Because science is based on facts and nothing more. The politicians are based on, I would say, I will use a loose term, hearsay නැත්නම් කියන දේ අහලා නැත්නම් දකින්න දේ මත ඒ වගේ තමයි ඒගොල්ලොන්ගේ තියෙන්නේ. මට කිව්වා යා මෙහෙම කියලා. එහෙම නැහැ. Facts and figures are very blunt. As a scientist should never ever be afraid to go forward and give the facts. I can give you many examples, Hemanta. I can give you many examples from even what is happening in today's world. මේ COVID එකත් එක්ක මේ වෙන සමහර දේවල් ගැන දැක්කම we can see how people are just doing things without facts. You have to be factual when you are doing things. හරිම අමාරුයි ඒක. Facts කියන එකට සිංහලෙන් වචනයක් අපි බොහොම කාලයක් තිස්සේ උත්සාහ කරුවා. ඓතිහාසිකව මම මේක කියන්නම්. අපි මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහත්තයා සමග ડોક્ટર ජයන්පති සමරකෝන් මේ දෙදෙනාම අතපතර නැහැ. ඒගොල්ලොත් එක්ක අපි වැඩසටහනක් කෙරුවා ගුවන් විදුලියේ. ඒකෙදී අපිට මේ ප්‍රශ්නය ආවා. ෆැක්ස් කියන එකට මොකද්ද සිංහලෙන් කතා කරලා කියන්න පුළුවන් කියන්නේ මොකද්ද කියලා. කාල වේලාව නැහැ. ඒ හින්දා කියනවා ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්ෂ. ඒ නිසා තමයි ඔච්චර වචන තුනක් දාලා ඕක කියන්න බැරි නිසා අපි ප්‍රත්‍යක්ෂ කියන වචනය ෆැක්ස් කියන එකට පාවිච්චි කරන්නේ. ප්‍රත්‍යක්ෂ තොරතුරු, factual information, knowledge කියනවනේ, දැනුම නම් තොරතුරු නම් ප්‍රත්‍යක්ෂ. එතකොට ප්‍රත්‍යක්ෂ වෙන දේ මත තමයි අපි විද්‍යාව පදනම් කරගන්නේ. ඒකම එකක් හොඳට හිතේ තියාගන්න ඕන. විද්වතෙක් හැටියට හොඳට හිතේ තියාගන්න ඕන දෙයක් තියෙනවා. Science proves nothing. විද්‍යාව කිසිම විටක කිසිම දෙයක් ඔප්පු කරන්නේ නැත. ඒක කියන්නේ නැහැ. අපි හැම වෙලේම ස්වභාවය සාමාන්‍යයෙන් කතා කරන්නේ විද්‍යාවෙන් ඔප්පු කෙරුවා. මේ මිත්‍යා අදහස නිසාම තමයි බොහෝ විට මේ දේශපාලඥයොත් එක්ක ගැටෙන්නේ. If you know that science is not proving anything but only giving you accepted thing based on facts, and if the facts change, you have to agree, you will have to change. It's a very difficult thing for even a scientist.
not like just a politician. So Hemanta, that is the reality. So you will have to judge for yourself how many of the so-called scientists are scientists and how many of politicians are really politicians. Because both have the science and that should meet us together. It's not difficult, but you have to be willing to stay on your footing. වචන දෙනකොට වචන කියනකොට භාෂාව බොහොම ප්‍රවේශම් විය යුතු තැනක් කියලා මම කියනවා. නමුත් බය නැතු කියන්න තියෙනවනම් ඒ කියන දේ කියන්න ඕන. You will be at the receiving end, can't help. That is science. විද්‍යාව කියන්නේ ඒකයි. Okay, thank you very much. And there's another question in the sort of same line by Ashoka Virko. As researchers, we have done research, but our research findings are not reflected in the national policy development process, which is a demotivation for us, despite symposiums, conferences, and policy meetings. Is it possible for us to work as a single large group to educate our children, make our population aware, and work together with what we know? Just need your views on future possibilities. And there are also few other questions on how to educate the younger generation and children. So there's two things I would say from what I have been doing. I will not be in a position to tell about any others. My commitment is, there is three things that I believe in, which has very much to do with some of my upbringings and where I have modified it for my purpose. So sometimes මම සමහර වෙලට මේවා කියනකොට මේවා වෙන විදිහට හිතන්න පුළුවන්. නමුත් මට ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒක මම කියන නිසා මම කියනවා. මට උපතින් යම්කිසි දායදයක් ලැබලා දීලා තියෙනවා. මානවයා හැටියට අප හැම කෙනාටම මේක අපිට ලැබලා දීලා තියෙනවා. ඒක තමයි බුද්ධිය. මේ බුද්ධියේ සරණ මම යන්නේ. ඊන මම බුද්ධං සරණං කියනකොට මම කියන්නේ මම මගේ බුද්ධියේ සරණ යනවා කියන එකයි. කී දෙනෙක් අපේ බුද්ධියේ සරණ යනවද? ඒක තමයි පළවෙනි එක. ඒක පොළුවට හොඳට ගන්න. දෙවෙනි එක තමයි ප්‍රතිපත්ති සරණ යන්න. ප්‍රතිපත්ති සරණ යන්න. ධම්මං සරණ. ධම්ම කියන්නේ ප්‍රතිපත්ති. මූල ධර්ම. ඒවල් සරණ කී දෙනෙක් යනවද? අද එකක් කියලා හෙට තව එකක් කරනවා. එහෙම බෑ. මේ මූල ධර්ම හදාගෙන ඒ මූල ධර්ම අනුව ගමන යන්න. ඒක තමයි දැනුවත් වෙන්න ඕනේ. ඊළඟට තියෙන්නේ උදාහරණය. මේක පිළිපදින අය සංඝ වෙන්න ඕනේ. සංඝ සරණ යන්න. සංඝ සරණ කියන්නේ තමන් කියන දේ කරන බුද්ධිය යොදාගෙන යන ගමන. ඕක කරන්න බැරි කමක් නැහනේ. ඔය ඉතින් මේ අපිට උදේ කියනවා, හවස කියනවා, හැන්දෑවට කියනවා, රේඩියෝ එකේ දැන් දැම්මත් channel 5ක් 10ක්ද තියෙනවා කියලා කිව්වට වැඩක් නැහැ. තමන් මේක ඔළුවට ගන්න. බුද්ධි, ධම්ම, සංඝ, සරණ. Example, you have the capacity, everybody has this capacity. Everybody must develop their principles to live by the principles of nature or principles by a righteousness, principles of not doing any harm to anybody under whatever circumstances, all of those basic principles, and to ensure that we will do good for the nation, the country, the people, and the world. Develop those principles, but live with those principles. Be the example. Then it is an obvious for the future. It will only then become transmissible. If not, education means nothing. Did we not learn by hearing? We have forgotten that, no? Did we not learn by reading? කියවලා කවුරුවත් පිළිපැදලා උදාහරණයෙන් we have forgotten that. Did we not learn to write, to read, to recite, to say
We have forgotten all this. So when you forget the fundamentals of transmission, don't expect education to flourish. It can't, because we are violating the very fundamentals of the process.